අති ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි විශේෂයෙන් මේ පින්වත්තුන්ගේ ජීවිතයට වටිනාකමක් ලබා දෙන නව අරුතක් ලබා දෙන අවස්ථාවක් සම්මත වශයෙන් නමුත් වසරක් දෙවල වසරක් උදා වෙන අවස්ථාව. ඊයේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච අපේ පින්වතුන්ට මම මතක් කළා අද දවසේදී ටිකක් ගැඹුරු දහම් කතාවක් කතා කරනවා කියලා. නමුත් මේ පිරිස දිහා බලලා මේ අදහස වෙනස් කළා. මොකද ආධුනික පිරිස ගොඩක් ඉන්න නිසා එයාට අනුග්‍රහ වශයෙන් සරල දේශනාවක් තේරුම් ගන්න පුළුවන් දේශනාවක් කරලා අවසානයේට ගැඹුරු ධම් ටිකක් මතක් කරනවා නම් හොඳයි කියලා හිතුණා. ඒ නිසා ඊයේ කතා කරපු කොටසේ අඩුව පිරෙන විදිහට අපි අවසානයේදී ටිකක් කතා කරමු. ඊට පස්සේ හෙට දවසේ ඉඳලා සුපුරුදු පරිදි අපිට ගැඹුරු ධම් කොටස් කතා කරන්න පුළුවන්. අද දවසේදී මේ පින්වත්තුන්ගේ සහෝදර ඥාති හිතේසි සියලු දෙනාට අනුග්‍රහ පිණිස අපි දේශනාව අද මේ විදිහට කරගෙන යමු කියලා මතක් කරනවා. පින්වත්තුනි මුලින්ම මතක් කට යුතුයි මේ ලෝකේ ලබන්න තියෙන ඊටාම දුර්ලභම අවස්ථාව තමයි බුද්ධෝත්පාද කාලයේ මනුස්ස ජීවිතයේ සද්ධර්මයේ පවතින වටපිටාව. දුර්ලභ නමුත් ඒ ටික අපිට ලැබිලා තියෙන හින්දා අපිට ඒක වටිනාකම තේරෙන්නේ නැහැ. අපි හැම දිනෙකම මේ ජීවිතය මේ සංසාර ගමනේදී ලැබුණු පළවෙනි ජීවිතය නෙමෙයි. අනන්ත අපරිමාණ සංසාරික මේ අත දුවමින් සැරිසරමින් ඉපදෙමින් මැරෙමින් එන මේ සංසාර ගමනේ එක්තරා අවස්ථාවක් තවත් එක් ජීවිතයක් විතරයි මේ. නමුත් භවයෙන් වැහිලා නිසා පෙරපසු අපිට පේන්නේ නැහැ. ගෙවුණු අතීතයේ තාම නෝපන් අනාගතය නොපෙනෙන නිසා අපි හිතන්නේ මේ ජීවිතයේ පමණයි. පින්වත්නි භවයෙන් වැසිලා නිසා අපිට නොපෙනුනාට අපි ගත කරන අපි ජීවත් වෙන මේ ජීවිතයේ වටා ගෙතලා ඇති සංසාරයේ අනුරාග්‍ර බව බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම ලෝකයට දේශනා කරනවා අනමතග්ගෝ යම් වික්‍රේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති. මහණෙනි මේ සසර අති දීර්ඝයි. අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් වෙන්නේ නැහැ. පණවන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් මේ සසර මේ අත දිව්ව සැරිසරුවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මේ සංසාර ගමනේ අපි හැම කෙනෙක්ම නිකම්ම මේ අත දුවනවා සැරිසරනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ දීර්ඝ සංසාර ගමන එනකොට තමන්ට ඇඟලේ කිරිකල්ලා පො ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. දාඩිය මහන්සියෙන් හොයලා හම්බ කළ පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම දුව පුතා සහෝදර සහෝදරි ඥාති හිතේසින් මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දේශනා කළා. පින්වත්නි මේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ
ඒ ගැන හිතලා දුක් වෙන්නවත් එහෙම නැතිනම් සංවේගයකට පත් කරන්නවත් එහෙම නෙමෙයි. නුවණක් තියෙන කෙනෙකුට අද දවසේදී Tamanට පුළුවන්කමක් තියනවා මේ දුක් සහගත වටපිටාවෙන් එතර වෙන්න කියන ටික පෙන්වලා ඊට උත්සාහවත් කරවන්නයි තථාගතයන් වහන්සේ මේ ටික පෙන්වන්නේ. ඒකම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දීර්ඝ සංසාරේ නකොට මිනිසත් බව ලැබුවට වඩා බොහෝමයක් ලබලා තින්නේ තිරිසන් ආත්ම. ඒ තිරිසන් ආත්ම ලැබපු වෙලාවේදී මස් පිණිස තමන්ව මරණකොට ගෙල සිඳින වෙලාවේදී ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. අපිට මේවන් පෙනෙන්නේ නැහැ. නමුත් අපිට නොපෙනුනත් භවයේ තුල මෙබඳු දුකක් තියෙන නිසා භවයේ තුල ඉන්න සත්වයෝ මෙබඳු දුකක් විඳින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝක පහළ වෙන්නේ. එමුතුනේ මොහොතේ වතුර ගොඩාක් තියෙනවා. එයින් වතුර දෝතක් අරගෙන අපි බීලා බැලුවොත් ලුණු රහයි. දැන් අපිට මොහොතේ මැදින් තව ටිකකුත් එහා කෙරවලෙන් තව ටිකකුත් අරගෙන වෙනම බීලා බලන්න ඕනේ නැහැ. ඒක දිය දෝත අපිට මින්මක් වී අනන්ත ජල සාගරේම මැනගන්න මොකද්ද? මොහොතේ වතුර ලුණු රහයි කියලා. ඒ වගේ නොපෙනෙන අතීතයත් නූපන්න අනාගතයත් අනවරාග්‍රයි. නමුත් ඒ දෙකත් අතහරින්න. ලැබපු එක ජීවිතයක් ගන්න. අද මෙතන මේ පින්වතුන් උපන්නන හැම කෙනෙකුටම අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. තමන් ඉද්දි දෙමව්පියෝ නැතිවීමෙන් හෝ දෙමව්පියෝ ඉද්දි තමන්ගේ ජීවිතේ නැතිවීමෙන් හෝ කවදාම හරි දවසක මවගේ වෙන්වීමෙන් වෙන දුක විඳින්න වෙනවාමයි. හොඳට හිතලා බලන්න. පියා මල දුක විඳින්න වෙනවාමයි. එක්ක පියා ඉද්දි තමන් හෝ මැරීමෙන් පියාගෙන් වෙන්වීමේ දුක විඳින්න වෙනවාමයි. මොන්නතරම් ආදරෙන් හැදුවත් වැඩුවත් දූ දරුවන්ගෙන් වෙන් වෙන්න වෙනවා කියන එක වෙනවාමයි. ඒ වගේම මේ ලැබපු ජීවිතය ජීවත් කරන්න මොනතරම් ඔගොල්ලෝ උත්සාහයක් දරනවද කියන කාරණාව මොහොතකට සිහිපත් කරන්න. මේ ශරීරය පෙන්වන්නේ හරියට කුරුල්ලන්ට බිත්තර දාන්න කැදල්ලක් වගේ, නිතරම රෝගයන්ට කැදල්ලක් වගේ. මොනතරම් වෙහෙසක් මහන්සියක් දරලද මේ කය මධ්‍යස්තව තියාගෙන ඉන්නේ අපි. මේ කය රැක ගන්න දරන උත්සාහයම ඇති සැනසille ඉන්නේ නොඉන්න බවට සාක්ෂියක්. මේ කය පවත්වන දරන උත්සාහයම. ඒ වගේම කුමන විදිහකට කය පවත්වගෙන මොන තරාතිරමක අපි ජීවත් වුණත් කලින් නොමරුණොත් මොන තරම් වස්තු හම්බ කළත් ක්‍රමයෙන් මේ රූපයේ දිරලා ඇස් පෙනෙන්නේ නැති, කන ඇහෙන්නේ නැති, තමන්ගේ අතපයවත් තමන්ට බලංගු නැති තත්ත්වයටපත් වෙනවා. අපි මොනතරම් අද දවසේදී ශක්තියකින් හිටියත් අනුන්ගේ යටතේ ජීවත් වෙන්න, අනුන් කියන විදිහට ජීවත් වෙන්න වෙන දවසක් එනවා. එක ජීවිතයක් බැලුවාම මේ හොඳටම ඇති පින්වතුනි එහෙනම් ලැබපු හැම ජීවිතයකම ওই ටික තිබිලා තියෙනවා. ලබන හැම ජීවිතයකම ওই ටික තියෙනවා. පින්වතුනි ඔය ටිකට බුදුරජාණන් වහන්සේ හැබැයි දුකයි කියන්නේ නැහැ. අපි ওই ටිකට දුකක් කියලා කියන්නේ. ඔය පෙන්වපු ටිකට බුදුරජාණන් වහන්සේ දුක කියලා දේශනා කළේ නැහැ. ඒක මම මතක් කළේ මනුස්ස ලෝකේ කියන බුදුරජාණන් වහන්සේ සුගතියක් කියලා කියනවා. කෙනෙක් උපන්න දවසේ ඉඳලම මැරෙනකන් අවුරුදු 100ක්
තමන්ගේ මල මුත්‍ර ගොඩේ වැටිලා ඔත්පල වෙලා හිටියත් ඒත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සුගතියකයි ඉන්නේ කියලා. එතකොට හිතන්න දුගතිය මොන වගේ එකක් ඇද්ද කියලා. ඔකෙදී අර කතාවක් තියෙනවා පොඩ්ඩක් ඒ කතාව මතක් කරගන්න. ඔය අනුරාධපුර දිස්ත්‍රික්කෙ ඉස්සර හිටියා දලා තියෙනවා මිලක්ක කියලා වැද්දෙක්. මිලක්ක තිස්ස කියලා වැද්දෙක්. මේ වැද්දාගේ ස්වභාවය තමයි කැලේට ගිහිල්ලා උගුල් අටවල සත්තු අහුවනහම සත්තු මරලා මස් කරලා විකුණන එක. ඉතින් මේ විදිහට කාලයක් ජීවත් වෙනකොට ඒ කැලේ ඇතුලේ එක උගුලක් නෙමෙයි උගුල් රාශියක් අටවනවා. ඉතින් මේ මිලක්ක වැද්ද දවසක් උගුල් රාශියක් ඔය වගේ අටවලා ගෙදර ගියා. පහෝද ඇවිල්ලා බැලුවා එකම උගුලකටවත් එකම සතෙක්වත් නැහැ. ඉතින් දවල් වෙනකම්ම සතෙක් විත ගන්න ක්‍රමයක් හේවුවනේ හරි පිපාසයි මහන්සි. එකම දඩේමකුත් නැහැ එකම උගුලකට සතෙකුත් හම්බෙලත් නැහැ. මෙහෙම එනකොට ඒ වෙලාවෙම පැටව දාපු මුව දෙනක් හිටියා. මේ මිනිස්යාගේ බඩගින්නයි පිපාසයයි ජීවත් වෙන්න විදියක් නැතිකම මේ වටපිටාව බලලා අර එවෙලෙම පැටව දාපු මුව දෙනට විදලා මැරුවා. මරලා මස් කළා ඉවරනකොට විශාල පිපාසයක් ඇති වුණා. බඩගින්නේ පිපාසෙ හිටියේ. මෙයා කැලේ ඇවිදලා හොඳට හුරු පුරුදුයි. ඊට පස්සේ ඒ තමුන් දැකලා හුරු පුරුදු වතුර වලවල් ගාවට ගියා. එක වතුර වලකවත් වතුර ටිකක්වත් නැහැ. ඊට පස්සේ ඒ කැලේ මැද්දෙන් විශාල ගංගාවක් ගලාගෙන යනවා. ඒ ගංගාවෙනට ගිහිල්ලා බැලුවා ඒකෙත් වතුර බිඳුවක් නැහැ. ඒකම මතක් වුණා කැලේ ඈත කෙරවලේ තියෙනවා අසපුවක් සේනාසනයක්. ওই සේනාසනේ හැම වෙලාවෙම පීල්ලකින් වතුර වැටිලා විශාල තඹහැලි 7ක් පිරීලා යනවා. ඊට පස්සේ මෙන්න මේ පන්සලට ගියොත් වතුර ටිකක් ගොන්න පුළුවන් කියලා මේ මිලක් වැද්දා පන්සලට ගියා සේනාසනට ගියා. ගිහිල්ලා බලනකොට තඹ හැලි 7ේම වතුර බිඳුවක්වත් නැහැ. ඒ පාර මෙයාට හොඳටම තරහ ගිල්ල ඉන්න හාමුදුරන්ට බයින්න ගත්තා. සිල් රකින්නවා නෙමෙයි කැලේට වෙලා හොරකම් කරනවද කොහෙද නැත්තම් බොන්න වතුර ටිකක්වත් තියාගන්න තියනවද මේ විදියට බයින්න ගත්තාම සේනාසනේ ඉන්න ලොකු හාමුදුරුවෝ එළියට ආවා. දැන් හැලි 7ේම වතුර පිරීලා උතුරලා යනවා ලොකු හාමුදුරන්ට පේනවා. නමුත් දැන් මෙයා වතුර නැහැ කියලා කෑ ගහනවා. ලොකු හාමුදුරුවෝ දැනගත්ත කුමන හෝ විශාල අකුසල කර්මයක් මෙයා කළා තියෙනවා. ඊට පස්සේ අහනවා ඇයි මෙච්චර වතුර පිරීලා තියෙද්දි වතුර නැහැ කියලා කෑ ගහන්නේ. වතුර නැති හින්දායි වතුර නැහැ කියලා කෑ ගහන්නේ කියලා කිව්වහම එහෙනම් අත අල්ලන්න කියලා අර තඹහැලි 7ේම තියෙන වතුර වැක්කිරුව ඒත් බඩ පිරුන්නේ. ඊට පස්සේ අහනවා ඔබ මෙලෝදීම ප්‍රේතෙක් වෙලා ඉන්නේ. මොන වගේ අකුසලයක්ද අද දවසේදී කළේ කියලා. ඊට පස්සේ මෙයා විස්තර කරනවා අද මට එකම දඩේමක්වත් තිබුණේ නැහැ මම මෙන්න මෙහෙම වැඩක් කළා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ මහරහතන් වහන්සේ නම මෙයා දිහා බලලා කියනවා ඒකාන්තෙන් ගෙන යන ඉල්ලද යමක් බහා තබන්නාත්මෙන් නුබෝ දවසක මරලා අවීච මහ නරකයේ උපදිනවා. ඒකට පෙර නිමිත්තක් මේ
ඉතින් ඔබ කැමති නම් මේ ජීවිතයට දැම්මම පිළියමක් කරගන්න මේකට තාම කල් තියෙනවා කියලා මතක් කළා. මෙයාට දැන් තේරෙනවා ඇත්තටම Tamanට විශාල වෙනසක් වෙලා තියෙනවා කියලා. මෙයා පිස්සුවෙන් වගේ ගෙදර ගිහිල්ලා විස්තර ටික කියලා ආපහු පන්සලට ආවා. ආවහම ලොකු හාමුදුරුවෝ ගාව ඉඳගෙන මතක් කළා අනේ ස්වාමීනි මට අනුකම්පා වෙනස මාව මහාන කරන්න මාව කොහොම හරි අපායට යන්න තු බේර ගන්න කියලා. ලොකු හාමුදුරුවෝ පැවිදි කළා. පැවිදි කළා භාවනා කරන්න කිව්වා. නමුත් මොන විදිහටවත් භාවනා කරන්න බෑ. හිතට චිත්‍ර රූප හැටියට මැවි එන්නෙම සත්තු මරු හැටි සත්තුන්ට වද දුන්න හැටි සත්තු කෑ ගහපු හැටි විලාප දුන්න හැටි ඒ සත්තු මරනකොට පැටව කෑ ගහපු හැටි පැටව වීමේ අත දුවපු හැටි තමයි චිත්‍රයක් වගේ මනෝමයෙන් එක දිගට මනසට ගලාගෙන එන්නේ. ඉතින් මොන විදිහටවත් හිත හදාගන්න විදියක් නෑ. උත්සාහවත් වෙලා ඉල්ලා කිව්වා ස්වාමීනි මට කරන්න වෙන දෙයක්වත් නෑ. මට පැවිදි ජීවිතේ ඉන්න බෑ. මට භාවනා කරන්න බෑ. මට ආපහු ගෙදර යන්න ඕනේ. මම ගෙදර යනවා කියලා. ඒ වෙලාවේදී ලොකු හාමුදුරුවෝ දිහා බලලා කමක් නෑ. ඔයා ගෙදර යන්න. හැබැයි ඒක ඉස්සෙල්ලා එක වැඩක් කරලා යන්න. මේ අමු විශාල ගස් දෙක තුනක් කපලා දර ගොඩ ගහන්න. ඒ ටික කළා යනකොට කිව්වා. ඒ පාර පොරවක් දුන්නා. මහ විශාල ගස් අමු ගස් ටිකක් කපලා දර ගොඩක් ගොඩ ගැහුවා. ගොඩ ගහලා ලොකු හාමුදුරුවන්ට කිව්වා මම දර ගොඩක් ගොඩ ගැහුවා කියලා. ලොකු හාමුදුරුවෝ අදිස්ථාන කළා මම මේ කරන හැම දෙයක්ම මේ මිලක්ක තිසට පේන්න ඕනේ කියලා එර්දියෙන්න අවීච මහ නරකයට ගිහිල්ලා ඉතාම සියුම් ගිනි පුපුරක් ගෙනල්ලා අර අමුදර ගොඩට තිබ්බා. ඒ දර ටික ඇවුලුනා කියලා කියන්නේ සුරුස් ගාලා හරියට මකුළු දෙලක් ගින්නකට ඇවුලුවාම යම්සේද ඒ වගේ. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ මතක් කරන මිලක්ක ඔයා ගෙදර යන්න. හැබැයි මතක තියාගන්න ඔයා යන්නේ මෙන්න මේ වගේ තැනකටයි කියන එක. මෙතෙන්ට යන්න බලාගෙන ඔයා ගෙදර යන්න කියලා මතක් කළා. ඊට පස්සේ මේ මිලක්ක තවත් සංවේගයකටපත් වුණා. දැන් ගෙදර ගිහිල්ලත් බෑ නොගිහිල්ලත් බෑ Tamanට ඉන්නත් බෑ. පස්සේ හිත හදාගෙන හිත ධෛර්ය කරගෙන භාවනා කරන්න ගත්තා. හරි අමාරුයි. රැට මොකද කරන්නේ? නිින්ද යනවට වතුර බේසමක් අරගෙන පිදුරු වලින් දරණුවක් හදලා වතුරේ පුඟවලා එකක් ඔළුව උඩ තියා ගන්නවා. එකක් කකුල් දෙකේ තියා ගන්නවා. මේ විදිහට මාස ගණනක් වෑයම් කළා හිත හදාගත්තා. ඊට පස්සේ මේ මිලක්ක තිසහාමුදුරුව මැරෙන්න මොහොතකට කලින් අනිත් කට්ටිය අහනවා ඔබ යම් කිසි විශේෂණයක් මේ ශාසනයෙන් ලැබුවද කියලා. ඊට පස්සේ මිලක්ක හාමුදුරුව කියනවා අවත්නි මම මේ ශාසනයෙන් විශේෂණයක් ලැබුවා. යම් කිසි සංයෝජනයකින් බැලුණු සත්‍යයක් කාම ලෝකෙට එන මේ සංයෝජනය මට නැති කරගන්න පුළුවන් වුණා. මට අනාගාමී ඵලයටපත් වෙන්න පුළුවන් වුණා කියලා මතක් කළා. මිලක්ක තිසහාමුදුරුව අනාගාමී වෙලා කලුරිය කළා. මම මේ කතාව මතක් කරේ එදා පෙන්නනවා. ඒ අවීච මහ නරකයේ ගිනි පුපුරක් ගෙනල්ලා තිබ්බහම ඒ අමුදර ටික ඇවුලුනා කියන සුරුස් කාලා. පින්වතුනි යතුන් 60ක් ඈත තියලා බැලුවාම ඇස් පුපුරන තරම් ගින්නක්ලු. මෙන්න මේ වගේ දුකතියට සාපේක්ෂවයි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ. නමුත් අපිට ඒක පේන්නේ නමුත් පෙනෙනවා නුවණක් තියෙන කෙනාට. මසසට යමක් නොපෙනුනාට
ඒ නැති හින්දා නෙමෙයි. දැන් මම කිව්වොත් ලංකාවේ ලකුණුරුව කියලා ආරණ්‍යයක් තියෙනවා කියලා ඔයගලන්ට කිව්වොත් ඔයගලන්ට ඒක දැන් පේනවද? පේන්නේ නැහැ. මේ වටපිට බලලා කෝ නැන්නේ තියෙනවා නම් පේන්නේ නැහැ කියලා කිව්වොත් හරියද? නෑ මේ ඉන්න තැනට පේන්නේ නැති එක ඇත්ත. නමුත් ඒ තැන මගෙන් අහලා එහෙනම් කෝතන්ද හඳුනනක තියෙන්නේ කියලා මගෙන් පාරක් අහගත්තොත් මම කියපු පාරේ ගිහිල්ලත් නොපෙනුනොත් තමයි ඕගොල්ලෝ සුදුසු බොරු කියන්නේ. මෙතන ඉඳලා නොපෙනුනාට බොරුයි කියන්න සුදුසුද? නෑ. ඒ වගේ මේ අපාය පෙන්නලා මේ අපාය මරණයෙන් පස්සේ නෙමෙයි මේ ජීවිතේම තමන්ගේ ඇස් දෙකෙන්ම දැක ගන්න පුළුවන්. මානසික මට්ටමකුත් පෙන්නලා එතනට යන පාරකුත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒකයි මෙතන තියෙන සත්‍යතාවය. එතකොට ඒ පාරේ නොගොස් අද අපිට පෙනෙන මේ මට්ටමට සාපේක්ෂව අපාය කියලා එකක් නැහැ තියෙනවා නම් පේන්න එපා කියලා තර්ක කරන්න එපා. ඒක මෝඩ තර්කයක්. හරියට මම කිව්වහම ලග්නෝරුව කියලා සේනාසනයක් තියෙනවා කියලා ඔගොල්ලෝ වටපිටාව බලලා බොරු කියන්න එපා හඳුන්නේ තියෙනවා නම් පේන්න එපා කියලා දැන් අහුවා වගේ වචනයක්. ඒකෙන් මතක් කළේ ඔගොල්ලෝ කාට හරි මේ බුදුහාමුදුරු අපාය ගැන කියපු දේ පිළිගන්න බැරි නම් එහෙම පිළිගන්න එපා. බුදුරජාණන් වහන්සේ පිළිගන්න කියලා නෑ. බුදුරජාණන් වහන්සේ අපාය පෙන්නලා අපාය සියසින්ම දකින්න. මරණයෙන් පස්සේ නෙමෙයි. දුක් විඳින නිර්සත්‍ය මේ ඇස් දෙකෙන්ම Tamanට දැක ගන්න පුළුවන් චේතු චිත්ත සමාධියක් ඇති කරගෙන තැනට පාර පෙන්නලා තියෙනවා. යම් සමාධියකට සමවදින පුද්ගලයෙකුට මෙතන ඉඳලම මේ දුක් විඳින සත්‍ය බලා ගන්න පුළුවන් පැවැත්මක් පෙන්නලා තියෙනවා. ඒ නිසා අන්න ඉබ්බන්දු පැවැත්මක් නිසා බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ. ඉතින් අපිට අද නොපෙනුනත් නුවණක් තියෙන කෙනාට මේ ජීවිතයේදී මේක ඇත්ත බලා ගන්න පුළුවන්. ඉතින් මේ බඳු සසර අපි හැම කෙනෙක්ම අනන්ත පරිමාණ දුක් විඳින්න ආවා. මේ දුක්සහගත සසරේ අවීච්‍ය ආදී අපාය දුකට සාපේක්ෂව මනුස්ස ලෝකේ විඳින්න තියෙන ඉහළම වදයක් සුගතියක් හැටියටයි පෙන්වන්නේ. අර අම්බුසක්කර පෙරේත වස්තුව කියලා කතාවක් තියෙනවා. දවස් 7ක් කුල උඩ ඉන්න මිනිහයට කියන මැරෙන්න එපා තව මොහොතක් හරි ජීවත් වෙන්න උත්සාහවත් වෙන්න කියලා. ඇයි කියලා අහනවා. ඔතනින් මැරුණොත් යන්නේ අවීචයට. ඒ අවීචයේ දුකට සාපේක්ෂව ඔයාට පුදුම ලාභයක් පුදුම යහපතක් ඔය උල උඩ තියෙන වේදනාව විඳ ඉන්න එක කියනවා. ඉතින් අපි මේ බය නැතුව අද හිටියට අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ ඒ බඳු වටපිටාවක් උඩයි. හරියට උල් කිනිසි පිහි යටින් හිටවපු තැනක උඩින් කරණංග ගහන මැජික් කාර්යය වගේ අපි වැරදෙන්නේ එක මොහොතයි. ගොඩාක් දේ හරියන්න පුළුවන්. එක මොහොතයි වරදින්නේ. මරණය හෝ මරණහා සමාන දුක්කටපත් වෙනවා. ඒ නිසා ඒ බව සිහිපත් කරගන්න මම මේ ටික මතක් කළේ ඔයගොල්ලෝ බය කරන්න නෙමෙයි. බය වෙන්න ඕනේ මේ වගේ මනුස්සාත්ම භාවයක් නොලැබුණා නම්. නමුත් අද දවසේදී නිර්භය වෙන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙන මේකෙන් ප්‍රයෝජන ගන්න කියන කාරණාව පෙන්නලා ඊට උත්සාහවත් කරන්න මේ ටික මතක් කළේ. ඒ නිසා මේ දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතු වෙලා දුවන්න එපා. මිනිස්සෙක් විතරක් නෙමෙයි තිරසංගත සත්තුත් කෑම කනවා. ආහාර පාන ටික කොහොම හරි හොයා ගන්නවා. වර්ගය භෝ කිරීමට තමන්ගේ පැවැත්ම කොහොම හරි හදා ගන්නවා. බයක් ඇති වුනහම දුවලා පැනලා කොහොම හරි බේරෙනවා. නිදා ගන්න තැනක් ඕන වුනහම ගහක් මුලක වුණත් නිදා ගන්නවා. ඉතින් ධර්මයේ පෙන්වන්නේ මිනිස්සයයි තිරසයි මේ කාරණා හතරෙන් සමානයි. ධම්මේන තේසා මදිකෝ විශේෂා. මිනිස්සෙකුගේ වෙනස නම් ධර්මයෙන් යුක්ත වීම. ධම්මේන හීන පසුබිම් සමානයි. ධර්මයෙන් හීන කෙනා ධර්මයෙන් නැති කෙනා හරියට අර කාරණා හතරට විතරයි සමාන වෙන්නේ කියලා පෙන්වනවා. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලේ
මනුස්ස ජීවිතය ලැබුණු වෙලාවේ තමන්ගේ පිහිට තමන්ගේ සරණ තමන් ඇති කරගන්න කියන එකක් මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පිරුණම් පාන්න මොහොතකට කලින් නොබෝ දිනකට කලින් ලෝකයට ආවාදයක් කරනවා. මොකද්ද? අත්ත දීපා භික්ඛවේ අත්ත සරණ අනන්‍ය සරණ ධම්ම දීපා භික්ඛවේ ධම්ම සරණ අනන්‍ය සරණ. මහන්නේ තමන්ට පිහිටක් කොට තමන්ට ආලෝකයක් කොට වාසය කරගන්න ධර්මයේ පිහිටක් කොට වාසය කරන්න වෙන පිහිටක් වෙන සරණක් නැහැ කියලා. එකට ඉන්නකොට අපිට හිතෙන්නේ අපිට පිහිට පිණිස අපිට සරණ පිණිස ගොඩක් අය ඉන්නවා. දෙමව්පියෝ සහෝදර ඥාති හිතේ සින්දු දරුවෝ කියලා. නමුත් ගොඩාක් ඈත ඔන්නේ බඩේකෙක්කම කොළුවෙකෙක්කම හැදිලා බලන්න ළඟම ඉන්න පුතාට කතා කරලා පුතේ මේකින් කොටසක් ගන්නකො කියලා කියන්න පුළුවන්ද? බෑ. තම විඳින්න වෙනවා. ඒ නිසා මේ සසර ස්වභාවය සිහිපත් කරලා මේ දුක්සහගත සසරෙන් කොහොම හරි එතර වෙන්න ඕනේ. ධර්මඥානය ඇති කරගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා ධර්මයේ යම් මට්ටමක් තේරුම් කරගන්න පුළුවන් වෙන ගාථාවක් තමයි මම මාතෘකා කළේ අද දවසේ. බොහොම සරලයි මේක. ඒ ටික තේරුම් ගත්තත් අපේ ජීවිතයේ මුල් කොටස හදාගන්න හරිය වටිනවා. ඒ ටික හදාගත්ත කෙනෙකුටයි ඊට වඩා වැඩිතර දහමක් වරොත්තු දෙන්නේ. පින්වතුනි, බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධාන ශාසනං. අපේ බුදුරජාණන් වහන්සේගේ විතරක් නෙමෙයි අතීතයේ වැඩ සිටියා වූ හැම බුදුරජාණන් වහන්සේලාගේ අනාගතයේ ලෝකේ පහළවන්නා වූ සියලු බුදුරජාණන් වහන්සේලාගේ සියලුම බුදුරජාණන් වහන්සේලාගේ ලෝකයට කරන අවවාදයේ ලෝකයට කරන ආදර්ශ මේ අනුශාසනාව තමයි මොකද්ද? සබ්බ පාපසකරණං කුසලස්ස උපසම්පද සචිත්ත පරියෝදපන. සියලු පව් කරන්න එපා, කුසල ධර්ම කරන්න, හිත පිරිසිදු කරගන්න. ඔන්න ওই ටික විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔය ටිකේ තියෙන පින්වත්තුනි 84000ක් ධර්මස්කන්ධයම. යම් දවසක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාද, යම් දවසක අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරුණම් පවදාලද, ඒ අතරතුර යමක් ලෝකයාගේ හිත සැප පිණිස දේශනා කළා නම්, පැනෙවුවා නම්, පිහිටෙවුවා නම්, ඒ සියලුම වචන වල අර්ථය, ඒ සියලුම දේශනාවන් වල අර්ථය මෙන්න මේ වචන තුනේ තියෙනවා. පව් කරන්න එපා, කුසල ධර්ම කරන්න, හිත පිරිසිදු කරගන්න කියලා. ඇයි බුදුරජාණන් වහන්සේලා ලෝකයට ඔය විදිහට අවවාද කරන්නේ, ඔය විදිහට අනුශාසනා කරන්නේ? පින්වත්තුනි, අපි පුද්ගල භාවයක් පැවැත්වුවට මේ මම, මේ මගේ අම්මා අප්පච්චි, මේ මගේ දුව පුතා කියලා අපි සත්ව පුද්ගල සංඥාවක් ඇති කරගෙන තිබුණට, ඇති කරගත්තට මේ ලෝකයේ පවතින යථා භූත ස්වභාවයක් තියෙනවා. අපි කෙනා දන්න විදිහට නෙමෙයි, ලෝකයේ පවතින සැබෑම සිද්ධාන්තයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට වුණා කියලා කියන්නේ වෙන මොකුත් තුනා නෙමෙයි, මේ ලෝකයේ පවතින සැබෑ විදිහටම අවබෝධ කරගත්තා. එදා සම්මා සම්බුද්ධත්වයට වුණා කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ තියෙන සවිඥානික අවිඥානික සිත් ඇති නැති මේ හැම දෙයක් තුලම තියෙන ඇත්ත ඇති ඇති අවබෝධ කරගත්ත නුවණට. මොකද්ද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ඇත්ත? ඒ තමයි පටිච්ච සමුප්පාද ස්වභාවය, හේතුඵල ධර්ම. මෙන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයට, හේතුඵල ධර්මයට තථාගතයන් වහන්සේගේ නුවණ තියෙන හිඳයි අකුසල් කරන්න එපා, කුසල් කරන්න, හිත පිරිසුදු කරගන්න කියන දේශනාව දේශනා කරන්නේ. ඇයි
මේ සත්පුද්ගල භාවයක් පවත්වන ජීවිත තුල එයින් පරිබාහිර වස්තුන් තුල පවතින එකම යථාර්ථයක් කියලා දැක්කා. ඒ හේතුඵල ධම නැමැති ඒකත්වයේ තුල ධාතු නානත්වය නැමැති නානත්වයකුත් තියෙනවා කියලා දැක්කා. ඒ නානත්වය තුල හේතුඵල ධම නැමැති ඒකත්වයකුත් තියෙනවා කියලා දැක්කා. ඒකත්වය තුල නානත්වයකුත් නානත්වය තුල ඒකත්වයකුත් දැකපු නිසා බුදුරජාණන් වහන්සේ මේ විදියට ආවාද අනුශාසනා කරනවා. ඒක අපිට තේරෙන විදිහකට අපි පොඩ්ඩක් නුවණින් බලමු. හේතුඵල ධම ගැන තථාගතයන් වහන්සේගේ නුවණ පවතින කොහොමද මොකක්ද හේතුඵල ධම කියන්නේ කියලා. යම් ධර්මයකින් යම් ධර්මයක් උපදී නම් යමක් උපද්දවන දෙයට කියනවා හේතුව කියලා. යමකින් යමක් උපදී නම් උපදින දෙයට කියනවා ඵලය කියලා. අපි කියමු කොහොඹ ඇටයක් වගේ දෙයක් ගන්න මේ කොහොඹ ඇටයට කියනවා හේතුව කියලා. කොහොඹ ඇටේ නිසා කොහොඹ ගහ කොහොඹ ගෙඩි හැදෙනවනම් මේකට කියනවා ඵලයක් කියලා. එතකොට කොහොඹ ඇටේ හේතුව කොහොඹ ගහ කොහොඹ ගෙඩි ඵලය. මේ හේතුව නිසා මේ ඵලය. ඒ වගේම මිහිරි වූ මියඹැටයක් ගන්න මියඹැටයට කියනවා හේතුව කියලා. ඒ නිසා මියඹ ගහක් හැදෙනවා නම් ගහේ ගෙඩි හැදෙනවා නම් ඒකට කියනවා ඵලය කියලා. හේතුව සහ ඵලය. දැන් මෙතන හේතුඵල ධම නැමැති ඒකත්වයක් තියෙනවා. නමුත් මෙතන බීජනානත්වයක් තියෙනවා. අපි දැක්කා කොහොඹ කියන දේ බලන්ද හැම වෙලාවෙම අමිහිරි ස්වභාවයෙන් යුක්ත කටුක රසයක් ඒ තුල තියෙනවා. අමිහිරි ස්වභාවයෙන් යුක්ත කටුක රසයක් ඇති කොහොඹ ඇටයක් හිටෙව්වොත් අමිහිරි රසයක්ම ඵලයක් හැටියට හැදෙනවා මිසක ඒ කොහොඹ ඇටයකින් මීයම් බෙහෙම හැදෙන්නේ හේතුඵල ධම වුණාට මේ බීජ වෙනස් වෙන්නේ නැහැ. කොහොඹ ඇටයකට හැදෙන ඵලය කොහොඹ ගහ කොහොඹ ගෙඩි ඒකත් අමිහිරිමයි. බැරි වෙලාවත් කොහොඹ ඇටයකින් මීයම් බෙහෙම හැදිලා තියනවද? නැහැ වෙන්නේ. හේතුඵල ධම. ඊට පස්සේ මීයම් ඇටයක් හිටෙව්වොත් මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතුවක්. ඒ හේතුව නිසා ගහක් හැදිලා ඒ ගහේ යම් ගෙඩියක් හැදුනොත් ඒ ගෙඩිය මිහිරි ස්වභාවයෙන් යුක්තවමයි. කවදාවත් මීයම් ඇටයක් හිටෙව්වහම කොහොඹ ගහ කොහොඹ ගෙඩිය හැම හැදෙන්නේ නැහැ. මීයම් ඇටේ හේතුව මීයම් ගහ මීයම් ගෙඩි ඵලය. කොහොඹ ඇටේ හේතුව කොහොඹ ගහ කොහොඹ ගෙඩි ඵලය. හේතුඵල ධම තමයි දෙකම. නමුත් බීජ නානත්වයක් තියෙන වෙනස් වෙන්නේ නැහැ. මිහිරි හේතුවක් නිසා හටගන්න ඵලය කවදාවත් අමිහිරි වෙන්නේ නැහැ. මිහිරිමයි කියන න්‍යායක් තියෙයි. අමිහිරි හේතුව නිසා හටගන්න ඵලය අමිහිරිමයි ඒක මිහිරි වෙන්නේ නැහැ කියන ධර්ම න්‍යාමයක් තියෙයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ ධර්ම ධාතුව බුදුරජාණන් වහන්සේ හොඳටම දැක්ක බාහිර භෞතික වස්තුන්ගෙන් ඔය උපමාවෙන් පෙන්වුවා වගේ සත්ත්ව පුද්ගල භාවයක් අපි පැවැත්වුවට අපේ ජීවිත තුල පවතින හේතුඵල ධමයක් කියලා දැක්කා. පුද්ගල භාවයක් පවත්වන අපේ ජීවිත තුල පවතින යථාර්ථය තමයි හේතුඵල ධම. එතනදී අමිහිරි ස්වභාවයෙන් යුක්ත වූ කටුක ඵල උපදවන කොහොඹ බීජ වගේ දැක්කා. කෙනෙකුගේ ජීවිතයට අයහපත ගෙනත් දෙන දුක ගෙනත් දෙන ශෝකය පරිදේවය ගෙනත් දෙන හාත්පස දැවිල්ල වෙහෙස නැමැති දුක නැමැති අමිහිරි ඵල ගෙනත් දෙන බීජ හැටියට දැක්ක. මොකද්ද? පව් කියන ටික අකුසල් කියන ටික. හොරකම් කියන්නේ පස්පව් තියෙනවා නම් කාය දුස්චරිත වාක් දුස්චරිත මනෝ දුස්චරිත ආදී ත්‍රිවිධ දුස්චරිත තියෙනවා නම් දස අකුසල කර්මපතයන් තියෙනවා නම් මෙන්න මේවා දැක්ක බුදුරජාණන් වහන්සේ මොනවා හැටියටද? බීජ හැටියට, හේතු හැටියට, කර්ම හැටියට.
මොනවට බීජද මොනවට හේතුද අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන බීජ කියලා දැක්කා. කොහොඹ ඇටයක් හිතවල කවදාවත් මීයඹ ලැබෙන්නේ නැහැ වගේ මේ පව් නැමැති හේතු කළොත් රැස් කළොත් හදාගත්තොත් කවදාවත් මිහිරි විපාකයක් නම් ලැබෙන්නේ නැහැ. ලැබෙන විපාකය අමිහිරිමයි කියලා දැක්කා. ඒ දැකලා ලෝකයේ දුක දැකලා අනුකම්පාවෙන් කරුණාවෙන් සිසිල් වෙච්ච හදවතක් ඇති බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ලෝකයට ප්‍රකාශ කරනවා සබ්බ පාපසාකරණං කියලා. ඒ කියන්නේ අමිහිරි වූ අමිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන බීජ හදාගන්න එපා කියන අදහසයි එකෙන් කියන්නේ. තින්වතුනි අපි ප්‍රේතයෝ අසුරයෝ නිරිසත්‍යෝ ත්‍රිසංගත සත්‍යෝ කියලා සතර අපායක් ගැන කතා කළාට සත්ව භාවයෙන් එතන තියෙන්නේ ඵලයක්. අකුසල කර්ම නැමැති බීජ හදාගත් එකක ඵලයක් තමයි සතර අපාය කියන්නේ. සතර අපායේ විපාක හදාගන්න එපා කියන අදහසිනේ මේ සබ්බ පාපසාකරණං කියන ගාථාවෙන් අවවාද අනුශාසනා කරන්නේ. එතකොට මොකද මේ හේතුඵල ධහම පුද්ගලයෙකුට සත්වයෙකුට අයිති සත්ව පුද්ගල භාවයට යටත්ව පවතින ධර්මතාවයක් එහෙම නෙවෙයි. සත්ව පුද්ගල ක්‍රියාකාරකම් වලින් වෙනස් කරන්න පුළුවන් ධර්මතාවයක් එහෙම නෙවෙයි. ඒක පවතින යථා ස්වභාවය ඇත්ත. එතකොට ඒ ධර්මතාවයේ ස්වභාවය තමයි ස්වභාවික සිද්ධිය. අපි කියමු කොහොඹ ඇටයක් හිටවල තෙතමනේ ඇති පස් ඇති තැනක යට කරලා තිබුණොත් යට කළොත් කොහොඹ ඇටෙත් නරක් වෙලා කුණු වෙලා නැත්තම් දැන් එහෙම තැනක හිටවලා වැඳගෙන අපි ප්‍රාර්ථනා කළොත් පැලවෙන්න එපා කියලා පැල නොවී තීද පැලවෙනවා. අනාත්මයි කියන්නේ ඒක කියලා ප්‍රාර්ථනා කළ නවත්තන්න පුළුවන් එකක් නෙමෙයි. ඒ වගේ අකුසල කර්ම නැමැති බීජ රස් වෙලා නම් තියෙන්නේ මේකේ විපාකේ අපිට ලැබෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට හරියන්නේ නැහැ. නොලැබෙ තියන්නේ. අනාත්මයි කියන්නේ ඒකයි. හේතුව සකස් වෙලා නම් තියෙන්නේ ඵලය කියන එක උපදිනවා කියන එක නතර කරන්න බෑ. අනේ ඒ බව දැකපු නිසායි සබ්බ පාපසාකරණං කියලා දේශනා කළේ. ඊට පස්සේ මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතුවක් නිසා හටගන්න ඵලය ආමිහිරි නෑ කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ලෝකයේ සැපේ ඊර්ෂ්‍යා නොකරන මුදිතා ගුණය බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන නිසා ලෝකයේ සැපේ සතුටු වෙන සැප ප්‍රාර්ථනා කරන ගතිය මුදිතා ගතිය බුදුරජාණන් වහන්සේ ළඟ තියෙන නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුසලස්ස උපසම්පදා කියලා. පින්වතුනි කුසල් කියලා කියන්නේ කාය සුචරිත වාක් සුචරිත මනෝ සුචරිතේ දස කුසල කර්මපතයන් දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය කිරිය වස්තු මේව කුසල්. මේ කුසල් කියන්නේ මොනවද? මේවා බීජ, මේවා හේතු. මොනවට බීජද මොනවට හේතුද? මිහිරි ස්වභාවයත් ඵල උපදවන හේතු. අපි මිනිස්යෝ කියලා මනුෂ්‍යාත්ම භාවයක් ගැන කතා කළාට දෙවියෝ කියලා දෙවියෝ ගැන බ්‍රහ්මයෝ කියලා බ්‍රහ්මයෝ ගැන කතා කළාට පින්වතුනි ඒ යථාර්ථ වශයෙන් පවතින ඵලයක්. මේ தത്വයට මේ මට්ටමට අපිව පත් කළේ කුසල ධර්මයයි. කුසල කර්මය නොඋනේ නම් ඕගොල්ලෝ හිතන දේ ඇහැ කියලා එකක් තියෙයි කියලා, කන දිව නාසය ශරීරය කියලා එකක් තියෙයි කියලා. ඕගොල්ලන්ට මේ වගේ අත්පය හතර තියෙයි කියලා හිතන දුකුසල කර්මය කියලා එකක් නැත්තම් ඔයගොල්ලන්ගේ අම්මට තාත්තට හදන්න පුළුවන් වෙයි කියලා හිතනවද? ඇහැ කන දිව නාසය අතපය. එහෙමනම් ඇස් නැති අතපය නැති දරුවෝ හදන්න අම්මලා තාත්තලා කවුරුවත් කැමති වෙනවද?
සමහර අම්මලා තාත්තලාගේ දරුවන්ගේ අතපය නැහැ උපතින්ම. මොකද අම්මලා තාත්තලා හදන්න පුළුවන් කොයි අම්මා තාත්තද කැමති වෙන්නේ දරුවන්ගේ අංග ප්‍රත්‍යයෙන් හදන්න. නමුත් හොඳට දකින්න තමන්ගේ කර්මයයි තමන්ව හදන්නේ. ඒක අපිට තේරෙන්නේ ඒක ආත්ම කරගන්න විතරයි අපි දන්නේ. නමුත් අපි ආත්ම වශයෙන් ගත්තට මේ ටික ඔක්කොම හැදලා තියෙන කර්මය නැමැති නෑදෑය. කම්මසකෝ හෝමි කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායදෝ භවිස්සාමි ති අබින්නම් පච්චවෙක්කිතබ්බං ඉත්‍යාවා පුරුෂේනවා ගහට්ටෙනවා පබ්බචිතෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මම කර්මයේ උප්පත්ති කොට කර්මයේ නෑදෑ කොට කර්මයේ පිහිට කොට කර්මයේ පිළිසරණ කොට ඉන්න කෙනෙක් නේද කියලා හැම වෙලාවෙම ස්ත්‍රියෙක් වේවා පුරුෂයෙක් වේවා ගිහි ගෙදරක ඉන්න කෙනෙක් වේවා පැවිද්දෙක් වේවා නිතර මෙනෙහි කරලා බලන්නේ කියනවා. නිතර මෙනෙහි කරන්න කියනවා. අපිට ඉන්න එකම නෑදෑය එකම පිහිට එකම පිළිසරණ කර්මය. එනිසා හොඳට බලන්න අපි ලැබු මේ ජීවිතේ ඵලයක් කුසල ධර්ම නැමැති හේතුක ඵලයක් අපේ ජීවිතය. ඉතින් මිනිස්සෙක් දෙවියෙක් බ්‍රහ්මෙක් කියලා කියන්නේ කුසල ධර්මයක ඵලයක්. බුදුරජාණන් වහන්සේ දැක්ක මිහිරි ස්වභාවයෙන් යුක්ත හේතුවකට අමිහිරි ඵල උපදින්න ඵලෙ මිහිරි. ඒ වගේ කුසල ධර්මයන්ට කවදාවත් සතර අපාය දුක් විඳින්න වෙන්නේ නැහැ. මනුස්සාත්ම භාවය බ්‍රහ්ම ලෝක උප්පත්තියක් දිව්‍ය සම්පත්තියක් ලැබෙනවා මිසක. ඒ නිසා කුසල සුපසම්පදා කියන කාරණාවෙන් පෙන්වන්නේ මිහිරි ස්වභාවයෙන් යුක්ත ඵල උපදවන හේතු හදාගෙන සැපවත් ජීවිතයක් ලබා ගන්න, සැපවත් ඵලයක් උපදවා ගන්න. ඒ ඵලය භුක්ති විඳින කෙනාට අමිහිරි වෙන්නේ නැහැ. මොකද පොඩි ළමයෙක් අපි කියමු අඹයටයක් හිටවනවා මේක පැලවෙයිද නැද්ද කියලාවත් දන්නේ නැහැ. එයා දැනගත්තත් නොදැනගත්තත් ඒ අඹයටේ පොළොවේ යට කළොත් තෙතමනේ පස් තියනොත් පැලවෙනවනේ නේ. යම් කිසි කෙනෙක් මේක හොඳ විපාකයක්ද මේකෙන් හොඳ විපාකයක් ලැබෙයි නේද කියන එක දන්නේ නැතුව වුණත් හොඳ දෙයක් කළොත් එයාට යහපත් දේ ලැබෙනවාමයි. මොකද ඒ බීජය යහපත් නිසා. බීජය කියන එක මිහිරි එකක් නම් හටගන්න ඵලය මිහිරි වෙන්නේ නෑමයි. ඒ බව දැකපු නිසා කුසල සුපසම්පදා කියලා මතක් කළා, දේශනා කළා, අනුශාසනා කළා බුදුරජාණන් වහන්සේ. තව කාරණාවක් තියෙනවා. මේ ලෝක ස්වභාව දහම ස්වභාවය තමයි හේතුව ටිකයි ඵලය බොහෝ වෙනවා. වී වපුරනකොට එක වී ඇටයක් තමයි අපි කුඹරට දාන්නේ. ඒක ගහක් වෙලා කරල් හැදෙනකොට ඒ වී ඇටෙන් වී කරලේ වී ඇට කොච්චරක් තියෙද? සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හේතුව එකක් වුණාට ඵලය බොහෝ වෙනවා. එක peer ඇටයක් හිටෙව්වොත් ඒකෙන් ගහක් හැදෙයි. ගස්වල ගෙඩි හැදෙනකොට ගෙඩි කීයක් හැදෙයිද? ගෙඩියක් ඇතුලේ peer ඇට කොච්චර හැදෙයිද? එක ඇටේ ඵල දරනකොට බොහෝ වෙනවා. ඒ වගේ අකුසලයේ ටිකක් අකුසලයේ එකක් වෙන්න පුළුවන්. ඒක ඵල දරනකොට ඒක ආත්ම භාවයෙන් ඒක ජීවිතකින් නතර වෙන්නේ නැහැ කියලා දැක්කා. ඒ හින්දා සබ්බ පාපසා කරනම් කියලා පෙන්වනවා. කුසල ධර්මයේත් එහෙමයි. කුසල කර්මයේ චූටි එකක් හොඳ දෙයක් එකක් වෙන්න පුළුවන්. ඒක ඵල දරනකොට ආත්ම 100යි 1000යි ලක්ෂය කෝටිය කියලා හිතන්නවත් බෑ. දැන් සාංගික දන් එහෙම පූජා කරනකොට ඕගොල්ලෝ අහලා ඇති අසංකීයං අපමෙයං වදාමි කියලා වචනයක් වෙනවා ස්වාමීන් වහන්සේ. මේ අසංකීයං අපමෙයං සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බෑ කියනවා. සාංගික දානයක ආනිසංස පක්ෂය සංඛ්‍යාව ප්‍රමාණය ආත්ම 100යි ඔබට යහපත ලැබෙන්නේ 1000යි ලක්ෂයයි කෝටියයි එහෙම සීමා කරන්න බෑ කියන. එච්චර ප්‍රමාණ කරන්න බැරි ආනිසංසයක් ලැබෙනවා කියනවා. ඉතින් අන්න ඒ නිසා ඒ බව දැකපු නිසා බුදුරජාණන් වහන්සේ කුසලස්ස උපසම්පදා කියලා දේශනා කළා. සබ්බ පාපස අකරණම් කියන කාරණාවෙන් සතර අපායට යන්න තියෙන පාර වහලා තිරිසංගත මනසක් හදාගන්න තියෙන හේතු වහලා
කුසල සුපසම්පදා කියන කාරණාවෙ පිහිටවල අපි මිනිස්සෙක් දෙවියෙක් බවට පත් කළා. ඒ බඳු මානසික මට්ටමක් හදනවා. ලෝකෙ තුල යහපතක් හදනවා. එහෙම හදලා මිනිස්සෙකුට තමයි ඊට වැඩි යමක් පුළුවන්. දෙවියෙකුට තමයි ඊට වැඩි යමක් පුළුවන්. මත්තේ බුදුරජාණන් වහන්සේ ඒ බඳු මානසික මට්ටමක් තියෙන කෙනාට පෙන්නනවා සචිත්ත පරියෝදපන තමන්ගේ හිත පිරිසිදු කරගන්න කියලා. මොකද යහපතට මිනිස්සෙක් වුණත් දෙවියෙක් වුණත් පින්තුනේ ඒ ජීවිතෙදි ස්ථිර නැහැ. මනුස්ස ලෝකෙක ඉපදෙනවා කියන්නේ දිව්‍යාත්ම භාවයක් ලබනවා කියන්නේ මුදලක් අරගෙන ලොකු අර තරුපය හෝටලයකට ගියා වගේ. ඒ මුදල අතේ තියනකන් ඉන්න පුළුවන්. මාස ගානක් අවුරුදු ගානක් හිටියා එක දවසක් ඉන්න දෙන්නකෝ කියලා ණයට එහෙම ඉන්න දෙයිද කියලා බලන්න බෑ එළවනවා. ඒ වගේ මනුස්ස ලෝකේ පින් නැමැති මුදල් අරගෙන ආවහම ඒක ඉවරුනහම ණයට ඉන්න බෑ. යන්න වෙනවා. දිව්‍ය ලෝකේ පින් නැමැති මුදල් අරගෙන හෙට ගියාම ඒක ඉවරුනහම ඉන්න බෑ යන්න වෙනවා. ඉතින් ආපහු ජරා මරණ දුකට වැටෙන්න තියෙන හේතුව තියෙනවා. ඉතින් මේ බඳු කුසල කර්මයකට විපාක හැටියට ඉපදිලා මේ තරම් යහපතක් කරගත්ත කෙනා අහපව පහතට මොන විදියටත් වැටෙන්නේ නැතුව ඉහළින් ඉහළටම යන විදියට මේ සංසාර සාගරෙන් එතර වෙන ජරා මරණ සංඛ්‍යාත දුකින් එතර වෙන සද්ධර්මීය අවබෝධයත් ලබා ගන්න උත්සාහවත් වෙන්න කියන අදහසින් සියලුම දුකෙන් නිදහස් වෙන්න කටයුතු කරගන්න කියන අදහසෙන් සිත පිරිසිදු කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරනවා. මොකද සිත පිරිසිදු කරගත්ත කෙනාට විතරයි කර්ම රැස් නොවෙන්නේ. අවිද්‍යාව කියන කාරණාව නැත්තේ. අවිද්‍යාව තමයි නීවරණයන්ගෙන් කෙරවලම නීවරණය. අවිද්‍යාව නීවරණයක් කොට පැනෙවුවාම අපි කියමු පංච නීවරණ ධර්මයන් කියලා නීවරණ ධර්ම පහක් තියෙයි. ඔය පහ ආවරණය වෙන්නේ කාම ලෝකෙට විතරයි. අවිද්‍යාව නීවරණයක් කොට බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පනවනවා ඒ කියන්නේ භවත්‍රේ කෙල්ලවර දක්වාම මේකේ ආවරණයක් වෙලා තියෙනවා. ඔය අවිද්‍යාව නැමැති නීවරණය මිදෙන්න තියෙන එකම දේ තමයි හිත පිරිසිදු කරගන්න එක. ඒ හිත පිරිසිදු කරගන්න එක ක්‍රම දෙකකට තියෙනවා. චිත්ත සමතයක් වඩලා ඖදාරික මට්ටමේ නීවරණ දුරු කරගන්න එකත් විදර්ශනා භාවනාවකින් අනුශය දුරු කළා අවිද්‍යා නීවරණයෙන් මිදෙන එකත් කියලා ක්‍රම දෙකක් තියෙනවා. එතනදී සීලයක පිළිපදලා යම් කිසි කෙනෙකුට නිතර බුදු ගුණ මෙනෙහි කරන්න පුළුවන් නම් ආනාපාන සතිය ආදී භාවනාවක් වඩන්න පුළුවන් නම් ඒ වගේම මරණානුසතිය අසුභානුසතිය ආදී භාවනාවක් ටික ටික හරි කරන්න පුළුවන් නම් එක සීසයක් හරි ටික ටික හරි තමන්ගේ සිතේ තියෙන කෙලෙස් මල දුරු වෙලා සිත පිරිසිදු වෙනවා. ඒ පිරිසිදු වෙන මට්ටමට යාට රැකවරණයක් තියෙනවා. ඔන්න රළු මට්ටමේ මලකඩ ටික හොරලා දාලා හිත පිරිසිදු කරගන්න ඔය ක්‍රමය. ඊට පස්සේ ඊටම සියුම් මට්ටමේ සිතේ අපිරිසුදු බවක් ආවර්ණීය ධර්මයක් තියෙනවා. ඒ ටික දුරු වෙන්නේ ලෝකෝත්තර මාර්ගයකින්ම විතරයි. හිත පිරිසිදු කරගන්න කෙරවලම එක තමයි අනුසය කියන ධර්මතාවය දුරු කිරීමෙන් හිත පිරිසිදු කරගන්නවා. අනුසය කියන ධර්මතාවය දුරු වෙන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨියකට. එතකොට ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියලා කියන සම්මා දිට්ඨි කියලා කියන්නේ එතනදී මේ ලෝකයේ පවතින සැබෑම ස්වභාවයක් තියෙනං
ඒ සැබෑම ස්වභාවය ඒ ආකාරයෙන්ම දන්න දකින්න කමට කියන සම්මාදිට්ඨිය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් බික්ඛවේ ඥානං පස්සං යතහ භූතං තං සම්මාදිට්ඨි. චක්කුම් බික්ඛවේ ඥානං පස්සං යතහ භූතං. ඇහි ඇත්ත ඇති හැටි දන්නවනම් දකින්නවනම් තං සම්මාදිට්ඨිය. ඒක සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියට අනුව යම් කල්පනාවක් කරන මේ සම්මා සංකප්ප. ඒ දැකීමට අනුව යම් උත්සාහයක් තියෙන මේ සම්මා වායාම. ඒ ඇහි ඇත්ත ඇති දකින්න යම් සිහියක් යොදයි නම් ඒ සම්මා සතිය. ඇහැ කියන ධර්මතාවයේ ඇත්ත ඇති දකින්න නම් ඒ දැකීමට කියන සම්මා දිට්ඨිය. ඇහි ඇත්ත ඇති දකින්න උත්සාහවත් වෙනවා ඒකට කියනවා ඇත්ත ඇති දකින්න මෙනෙහි කරනවා ඒකට කියන සම්මා සංකප්පය. ඇහි ඇත්ත ඇති දකින්න යම් සිහියක උත්සාහයක් යොදනවා ඒකට කියන සම්මා වායාම. ඇසේ ඇත්ත ඇති දකින්න යම් සිහියක් යෙදෙයි නම් ඒකට කියනවා සම්මා සති. ඇහි ඇත්ත ඇති දකින්න යම් චිත්ත සමතයක් උදව් කරගනින එකට කියන සම්මා සමාධි. ආජීව වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුනේ පිළිටලා ඉන්නවා කියලා ඇහැ පිරිසිඳ දකින්න උත්සාහවත් වෙන ඒ මොහොතේ ලෝකෝත්තර සම්මාදිට්ඨියම උපදින ඇති බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා. මම ඉදිරියේදී සූත්‍රය අරගෙන ඔයගොල්ලන්ට ඒ සූත්‍රයෙන් එක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට හොඳට බලන්න ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ ඇහි යථාභූත ස්වභාවය දකින්න ඕනේ. මොකද මේ ඇහි යථාභූත ස්වභාවය දැන් තියෙන ඇහැ නෙමෙයිද ඔය කියන ඇහැ. එතකොට ඇහැ, කන, නාසය, දිව, ශරීරය, සිත කියලා ආධ්‍යාත්මික ආයතන හයම පෙන්නනවා. බාහිර ආයතනත් පෙන්නනවා රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන ටිකක් පෙන්නනවා. ඒකෙදි ගොඩක් තියෙන නිසා යම් ධර්මයක් මනාකොට අවබෝධ වීමෙන් හිත පිරිසිදු වෙලා අනුශය ධර්ම දුරු වෙලා මේ සසර ගමනම අවසන් වෙනවා නම් එසේ වූ ධර්මතාවයක් ඇති කරන්නට උපකාරී වෙච්ච මේ ආයතන ටික පිරිසිදු දකින්න අපි මොහොතකට උත්සාහවත් වෙමු. එතකොට දැන් අද මම පොත ගත්තේ නෑ ඊයේ විදිහට නමුත් හෙට දවසේදී පොතක් අරගෙන පෙන්නන්නම්. අපි බලමු බුදුරජාණන් වහන්සේ දැන් අද අපිට ඇහැගෙන හම්බෙන මට්ටමට සාක්ෂි ඕනේ නේද? අපිට තියෙන්නේ ඉපදුණු දවසේ තමයි මේ ඇහැ උපන්නේ. ජීවත් වෙන තාක් මේ ඇස් දෙක අපිට තියෙනවා. අපි මරණ දවසට මරණයෙන් පස්සේ තමයි මේ ඇහැ අපිට නැති වෙන්නේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වෙම ඉරියව් පරිහරණය කරන අපිට ඇහැ තියනවා කියන මානසික මට්ටමකුයි අපිට තියෙනවා. එතකොට ඔන්න ඔය මට්ටමේ ඇහැක් තියෙන හින්දායි අපිට ඇහි අනිත්‍ය කියන එක පේන්නේ නැත්තේ. ඔය මට්ටම කෙනෙකුට තියෙනම් ඔකට කියන්නේ නිත්‍ය සංඥාව කියලා. ඔය මට්ටමේ මනස තියාගෙන ඇහැ අනිත්‍යයි කියලා මෙනෙහි කළාට අනිත්‍ය කවදාවත් දකින්න බෑ. ඒක අනිත්‍ය මානසිකාරයක් විතරයි. අපේ දැක්ම තියෙන්නේ ඇහැ නිට්ටයයි කියන එකකින්. නිට්ටයයි කියන දැක්ම ඉඳගෙන අනිත්‍යයි කියන මානසිකාරයක් කළාට අපේ ජීවිතයට විඳින්න වෙන්නේ නිට්ටියව හැකි විදින සැප දුක් මිසක ඒට එහා ඇහැ අනිත්‍යයි කියලා දැකලා තියෙන විරාග බව කවදාවත් ස්පර්ශ කරන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් මම කිව්වේ හැමදෙනාම බලන්ද ඉපදුණු දවසේ ඉඳලා මරණය දක්වාම එකලෙසම ඇති හැක් තියෙන වගේ හැඟීමක් තමයි අපිට දැනෙන්නේ. ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වම පරිහරණය කරමුත් අපිට ඇහැ තියෙනවා කියලා තේරෙනවා නම් මෙන්න මේ මට්ටමට කියනවා ඇහි නිත්‍ය සංඥාවක් තියෙන කියලා. ඇහැ තියෙනවා කියන අදහසක් තියෙනවා. ඕක තමයි දැන් අපේ පැවැත්ම
මොනවා හරි ධර්මතාවයක් හම්බුනොත් ඔය මානසික මට්ටමට අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. තියෙන ඇහැකට තියෙන ඇහැක් රකින්න හම්බ වෙන ප්‍රතිඋත්තර ටිකකින් තමයි අපි කටයුතු කරන්නේ. ඔය වගේ මානසික මට්ටමක පිහිටා ඉඳිමින් ඇහැ අනිත්‍යයිනේ, ඇති වෙලා නැති වෙනවන්නේ, බිඳි බිඳි යනවන්නේ, හටගෙන නැති වෙනවන්නේ කියලා අපි කොච්චර මානසිකාරයක් කළා. ඒකෙදි අනිත්‍ය දකින්න බෑ. අනිත්‍ය මානසිකාරයක් විතරයි. මානසිකාරයේ ස්වභාවය මෙනෙහි කිරීමේ ස්වභාවය මෙනෙහි කිරීම පස්සේ අවසන් වෙනවා. ඒක අවසන් වෙච්ච ගමන් ආයෙත් අපේ ජීවිතේ පිටුල තියෙන කොතනද? ඇහැ තියනවා කියන තැනක. ජීවිතයේ අපිට විඳින්න හම්බ වෙන්නේ ඇහැ තියනවා කියන තැනක. ඒ හින්දා අපිට හැම වෙලාවෙම ඇහැ ආත්මය ඇහැ මගේ වෙලා තියෙන්නේ. මගේ වෙච්ච එක මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියලා වචන කියලා අයින් කරන්න බෑ. ජීවිතයේ වෙලා තියෙන ඇහැ. ඇහැ කියන්නේ ජීවිතය, ජීවිතය කියන්නේ ඇහැකින් තැනකින් පවතින. මේ මට්ටම ඇති වෙලා තියෙන හේතුව නැති කරන්නේ නැතුව ඔය මට්ටම අපේ ජීවිතයට ඇහැ මේ විදිහට ඇසුරු වෙන හේතුව මොකද්ද කියලා හොයලා ඒ හේතුව අයින් කරන්නේ නැතුව හේතුව එහෙමම තියෙද්දි ඇහැ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා වචන කතා කරුවට හරියන්නේ නැහැ. බඩේ තියෙන ආහාර ටික වැය වෙලා බඩගින්න හොඳටම හැදිලා තියෙන්නේ. දැන් මේ හේතු අයින් කරන්නේ නැතුව තව ආහාර ටිකක් දෙන්න නැතුව හේතු අයින් කරන්නේ නැතුව බඩගින්න කියන එක අනිත්‍යයි, මේක විපරිණාම වෙනවා, මොහොතක් පස්සේ නැති වෙවි යනවා නේද කියලා හොඳට හිතුවා කියලා බඩගින්න නැති කිරුවේ හැකිද? ඇයි ඒක ඇති වෙච්ච හේතුව නැති කරන්න තු වෙන ක්‍රමයක් මෙනෙහි කරුවා කියලා හරියන්නේ නැහැ. එහෙනම් ඔයගලන්ට කොහොම මෙනෙහි කරන්න ඕනෙත් නැහැ. කණ්ඩ දුන්නොත් බඩගින්න නැති වෙනවා කියන එක වෙයි නේද? ඒ හේතුව තමයි අපි අනුග්‍රහය දක්වන්න ඕනේ. හේතුව ඇති කරන්න හෝ නැති කරන්න. ඒ වගේ ඇහැ ඇති බවට අපේ ජීවිතය ඇසුරු වෙලා තියෙන කුමන හේතුවක් නිසාද කියන කාරණාව හොයලා ඒ හේතුව අයින් කරන්න ඇහැ අනිත්‍යයි කියන වචනේ ඔයගොල්ලෝ කියන්න ඕනෙත් නෑ. උදේ ඉඳන් රැ වෙනකන් ඇහැ ආත්මය ඇහැ නිට්ටයයි කියන වචනේ කියන්න. ඒත් ඔයගොල්ලන්ගේ ජීවිතේ පිළිපලා ඉඳී ඇහැ නිට්ටය ඇහැ අනිත්‍යයි කියන තැනකින්. ඒ හින්දා වචන ටිකකට විතරක් සීමා වෙන්න එපා. ඔය ඇහැ වගේම කන, නාසය, දිව, ශරීරය කියන මේ ටික සිත කියන මේ ධර්මතාවයන්. එකම විදිහට ඉපදිලා මැරෙනකම්ම ඉපදීමෙන් හටගෙන මරණයෙන් අවසන් වෙනවා කියන තැනකින් අපි ජීවත් වෙන්නේ. ඒ අතරතුර ගඟක් අතරක් නැතුව ගලනවා වගේ මේ ටික තියෙනවා කියලා අපිට දැනෙන්නේ. එතකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක්ම පරිහරණය කරන අපිට මේ ඔක්කොම ටික තියෙනවා වගේ දැනෙන්නේ. එතකොට ගෙඩි පිටිම පුද්ගලයෙක් නිර්මාණය වීම පුදුමයක් හැම නෙවෙයි. එතකොට මෙන්න මේ මට්ටම ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන මේ ධර්මතා ටික ඇති බවට අපේ ජීවිතය ඇසුරු වෙන්නේ කුමක් නිසාද කියන හේතුව හොයලා ඒක නැති නොකොට ඒ කියන්නේ බත් ටික වැයවිච්ච නිසා බඩගින්න නැති වුණා කියලා තේරුම්ගෙන අපව කන්නේ නැතුව බඩගින්න අනිත්‍යයි කියලා හිතුවට බඩගින්න නැති වෙන්නේ නැහැ වගේ. ඇහැ අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය දිව ශරීරය අනිත්‍යයි කියලා මෙනෙහි කළාට හිතෙන් මේව කෑලි කෑලි කඩලා බැලුවට අර බඩගින්න සියුම්ව කෑලි කෑලි වලට කඩලා බැලුවට බඩගින්න නැති වෙයිද? නැති වෙන්නේ නැහැ. මේව නැති වෙන්නේ නැහැ. මොකද මේව හිතේ කෑලි කෑලි වලට කඩලා බැලුවට නැති වෙන්න ඇතිවල තියෙන්නේ අපි ඔය බලන තැන නෙමෙයි. වෙන සත්‍යයකින්. එතකොට මෙන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික ඇත්ත ඇති හැටිය දකින්න නම් ඒ කියන්නේ ওই නිත්‍ය සංඥාව නැති වෙන්න නම් මෙන්න මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මෙන්න මේ ධර්මතා ටිකේ අපේ මනස එළඹ සිටින්න ඕනේ ලක්ෂණ ටිකක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා.
මෙන්න මේ ලක්ෂණ ටික ගති ටික යම් දවසක අපේ මනස එළඹ සිටියොත් විතරමයි ඔන්න ඔය ඇති එහෙම් මිදෙන්නේ. ඇති කන දිව නාසය ශරීරයෙන් මිදෙන්නේ. අපි බලමු බුදුරජාණන් වහන්සේ දැන් අපි මතක් කළේ ඔය දැන් අපිට හම්බ වෙන මට්ටම නේද? ඔය මට්ටමේදී තමයි අපිට හොඳට ගුටි කන්න පුළුවන්, බැනුම් අහන්න පුළුවන්, ඇස්කම් ඇතුව ඉන්නේ අපි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඇහැ ගැන පෙන්නලා තියෙන ටික අපි බලමු. මම දැන් අද වචනෙන් කියන්නම්, හෙට පොතත් ගෙනල්ලා පෙන්නන්නම් ඈ. එතකොට දැන් අභිධර්ම පිටකයේදී බුදුරජාණන් වහන්සේ කියනවා ඇහැ කියන්නේ අනිදර්ශනයි. ඇහැ කියන එක කවදාවත් දකින්න බැරි දෙයක්. කන, නාසය, දිව, ශරීරය කියන මෙන්න මේ සිත. ඔය ටිකම දකින්න බැරි දෙයක්. හොඳට මේ අදහස් ගන්න. මේවා තමයි අපිට මේ ගොඩ යන්න තියෙන ස්ථාන ටික මේ. ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ටික දකින්න බෑ. අනිදර්ශන. ඒ කියන්නේ අතීතයේදී දැකලත් නැහැ, අනාගතයේදී පේන්නෙත් නැහැ. දැන් වර්තමානයේකද ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන එක පේන්නේ අනිදර්ශනයි. ඊට පස්සේ ඇහැ, කන, නාසය, දිව කියන මෙන්න මේ රූප ටික, ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ රූප ටික සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක්. සතර මහා ධාතු නිසා පහළ වෙන උපාදාය රූපයක්. දැන් මේ ලක්ෂණ ටික විතර තේරුම් ගන්න වචන. ඔය අර්ථයෙන් එක බණ අහනවා කියන්නේ ඔන්න ඔය අර්ථ ටික ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕනේ. මේ ධර්ම ඔය තාම ධර්මය. ඔයගොල්ලන්ගේ ජීවිතයෙන් ওই වචනයක් ගන්න ඔයගොල්ලෝ තේරුම් ගත්තාම ධර්මයේ අර්ථය දන්නවා. එදාට අත්තමඤ්ඤය ධම්මඤ්ඤය ධම්මානුධම්ම පටිපන්න හොත් දැන් ඔයගොල්ලෝ සුදුසුයි භාවනා කරන්න. ඊට පස්සේ දැනගත දේ දැක ගන්න ඔයගොල්ලන්ට ඊට පස්සේ ක්‍රමය හම්බ වෙනවා. හරි. දැන් ආයතන ටික ආයතන පහම අපි දැන් රූපය ගැන ගමු. ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන මේ ආයතන පහම දකින්න බෑ. ඊට පස්සේ මේ ආයතන පහම මහ භූතයන්ගේ උපාදාය රූපය. මේ ආයතන පහම අජ්ජත්තං වවත්තේති ආධ්‍යාත්මික ධර්ම. මේ එකක් ගාන විශාල අර්ථයක් තියෙනවා. එකක් ගාන විශාල කෙලෙසයක් යැපෙනවා. එකින් එක හොඳට මතක තියාගන්න මේවා ඔක්කොම ආධ්‍යාත්මික ධර්ම. ආධ්‍යාත්මික ධර්ම. ඊට පස්සේ මේ ඔක්කොම ආයතන ටික අවිද්‍යා සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන හේතුන්ගෙන් හටගත්ත ටික. ඊට පස්සේ මේ ආයතන ටික ඔක්කොම ටික අහුත්ව සම්භූතං හුත්වන භවිසති. පෙර නොතිබීමමයි මේ ආයතන ඔක්කොම හටගන්නේ. ඉතුරු නැතුවම නැති වෙනවා. ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. කන, නාසය, දිව, ශරීරය පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. දැන් ඔන්න ওই ටික තමයි සම්මා දිට්ඨි කියලා කිව්වේ. ඒ කියන්නේ ඔය ටික තමයි දැන් ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන ටිකේ ඇත්ත ඔය පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ ඇත්ත පෙන්වුවට අපිට පේනවද? පේන්නේ නැහැ. ඒකයි දැන් මේ සම්මා දිට්ඨිය නැහැ කියන්නේ ඇත්ත දකිනවා කියන එක ලෝකෙට වැහිලා කියලා කියන්නේ ඒකයි. දැන් මොහොම පෙන්වුවට අපිට ඒක පේන්නේ නැහැ. වැහිලා තියෙනවා. එතකොට වැහිලා තියෙන්නේ මොකෙන්ද? නීවරණයෙන්, අවිද්‍යාවෙන්. එතකොට දැන් ඔය ටික ඉගෙන ගත්තා කියලා ඕගොල්ලෝ ඇහැ දැනගත්ත හැම නෙමෙයි. දැන් ඔය ඇහැ පිළිබඳව තියෙන පෙළ දහමයි දැනගත්තේ. දැන් ඕගොල්ලන්ගේ ජීවිතයෙන් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඕනේ
ඇයි ඇහැට අජ්ජත්තයි කියලා කියන්නේ? ඇයි මහ බුද්ධයන්ගේ උපාදායයි කියලා කියන්නේ? ඇයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියන්නේ? ඇයි අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් හටගත්ත කියන්නේ? ඇයි ඇහැ අනිදස්සනයි කියලා කියන්නේ? කියන ටිකට උත්තර ඔයගොල්ලෝ ගාව තියා ගන්න ඕනේ. මොනතරම් භාවනා කෙරුවත් ඔය උත්තර ටික ඔයගලන්ට හම්බ වෙන්නේ නැහැ. සීලයක පිළිතලා සමතකමඨහනකින් හිත වඩමින් ඔයගොල්ලෝ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් දන්න විදිහට ස්කන්ධ ධාතු ආයතන හිතුවා කියලා ඇහි ඔය ඇත්ත ටික අහලම දැනගත යුතුයි මිසක ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ. එහෙම ඕගලන්ට ලැබුණොත් කාගෙන්වත් අහන්න නැතුව ඕගලන්ට කියන්න වෙනවා පච්චේක බුද්ධ කියලා. සම්මා සම්බුද්ධ කියන්නේ තමන්ම තනියම අවබෝධ කරගත්ත කියන්න වෙනවා. ඔය ටික අවබෝධ කරගන්නවා නම් භාවනා කළ කිසිම කෙනෙකුගේ උපදේශයකින් තොරව ඔය ආයතන ටික ඇත්ත ඇති හැටි දැක්කොත් ඔයගලන්ට කියන්න වෙන සත්‍ය අවබෝධ කරගත්ත කිසි කෙනෙකුගේ උපකාරයකින් තොරව පරෝපදේශ රහිතව ස්වයංභූව අවබෝධ කරගත්තාම එක්ක සම්මා සම්බුද්ධ එක්ක පච්චේක බුද්ධයි කියලා කියනවා. එතකොට එහෙමනම් ඔයගොල්ලෝ පසේ බුද්ධත්වයට පත් වෙන අය වෙනවා. එහෙම නැති හැම කෙනෙක්ම බුදුරජාණන් වහන්සේගෙන් හෝ ඒ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය නිවැරදිව ලෝකෙට කියලා දෙන්න ඒ කල්යාණ මිත්‍ර පරපුරෙන් මේ අර්ථය අසා දැනගන්නට ඕනේ. එහෙම අහලා දැනගත්තාම ඔයගලන්ට කියනවා ශ්‍රුතමේ ඥානෙ තියනවා කියලා. තාම ওই ටිකේදී ශ්‍රුතමේ ඥානෙ කියන්නේවත් නැහැ. එහෙම අහලා දැනගත්තාමයි ශ්‍රුතමේ ඥානෙ කියන එක තියනවා කියන්නේ. ඊට පස්සේ ඔයගලන්ට නිවන් දකින්න ප්‍රතිපදාවක් හම්බ වෙන්නේ. ඉතින් මේ ටික විස්තර කරන්නද හෙට විස්තර කරන්න තියන්නද කල්ලාදීනේ ඈ අපි එක්කෙනෙකුට දෙන්නකොට මේ සමස්තයක් වශයෙන් ගත්තාම කමන්නේ හරි අපි එහෙමනම් මේ කොටස් ටික ගොඩාක් ගැඹුරුයි ඇත්තටම ස්වභාවයෙන්ම ගැඹුරුයි හැබැයි ගැඹුරුයි කියලා අහක දාන්න එපා. මේ ධර්මයේ ගැඹුරකම නෙමෙයි. ඒ කියන්නේ හුඹහ ගැඹුරු නෙමෙයි අපේ අත දිගම තියෙන්නේ. එතකොට ධර්මයේ ගැඹුරු නෙමෙයි අපේ මනස නීවරණ ධර්ම වලින් පිරුලා හින්දායි අපිට තේරෙන්නේ නැත්තේ. ඒ හින්දා මේ හැම කෙනාම මේ ටික අහලා නොතේරුනොත් ඒකට කලකිරෙන්න එපා. හැබැයි මෙන්න මෙහෙම දහමක් කිව්වා නේද අහන්න හම්බුණා නේද කියලා ඒක පැත්තකින් කොනක තබා ගන්න. තබාගෙන ඒ ටික ඔරොත්තු දෙන මට්ටමට මනස ගන්න වෙන ක්‍රමයක් තියෙනවා. අපි වෙනම දැනට මම මේ ටික පොඩ්ඩක් මතක් කරන්නම්. හැම වෙලාවෙම උපාදාය රූප කියලා කියන්නේ හැම තැනකම කියන උපාදාය රූප වල ලක්ෂණ මෙතරමයි. උපාදාය රූප කියලා කියන්නේ මහ භූත තියෙන තැනක චිත්තචෛසික නිසා ප්‍රකට රූපයක්. මහ භූත නිසා තියෙන තැනක චිත්තචෛසික නිසා ප්‍රකට රූපයක්. අපි ඔකෙදී ගත්තොත් මේ අපි චිත්‍රයක මේ බිත්තියක චිත්‍රයක් ඇඳුවා. අපිට චිත්‍රය බලන්න පුළුවන්. කවදාවත් ඒක අල්ලන්න බෑ. අල්ලුවොත් අහුවෙන්නේ බිත්තිය. බිත්තිය කියන්නේ චිත්‍රේ නෙවෙයි.
විත්‍ය නැත්තම් චිත්‍රයක් තියෙද? විත්‍යක් නැතුව චිත්‍රකුත් නැහැ. නමුත් චිත්‍ර කියන්නේ විත්‍යක් නෙවෙයි, විත්‍ය කියන්නේ චිත්‍රයක් නෙවෙයි. චිත්‍රය දකින්න විතරයි පුළුවන්, විත්‍ය අල්ලන්න විතරයි පුළුවන්. විත්‍ය දකින්න පුළුවන්ද? බෑ. ඇයි? විත්‍ය චිත්‍රයට ගහලා. දැන් මුළු විත්‍ය පුරාම චිත්‍රය ඇඳලා නම් තියෙන්නේ. විත්‍ය දකින්න බෑ. ඇයි පේන්නේ චිත්‍රය? චිත්‍රය අල්ලන්න බෑ. අහුවෙන්නේ විත්‍ය. තේරුණාද කියන්නේ කොහොමද? ඒ වගේ මේ ඇහැ අල්ලන්න බෑ, අහුවෙන්නේ විත්‍ය වගේ අහුවෙන්නේ මහ භූත. හරිද? නමුත් ඒ මහ භූත ටිකම උදව් කරගෙන චිත්තචෛසිකෝන් චිත්‍රයන්ද වගේ මේ ඊටමත් ප්‍රසාදයක් හැදිලා තියෙන චිත්තචෛසික ටික හැදිලා තියෙනවා. ප්‍රසාදය කියන එක අල්ලන්න බෑ. ඒ චිත්‍රයේ බඳුම රූපයක් තමයි ඇහැ කියන එක. උදාහරණයක් ගත්තොත් මැරිච්ච මිනිහක ඇහැ නිරුද්ධයි. අදහසක් ගන්න යථාර්ථයට අනුව මල මිනිහක ඇහැ නැහැ, ඇහැ බිඳිලා. චක්කු ඉන්ද්‍රිය නිරුද්ධයි. දැන් අර විත්‍යයි චිත්‍රයේ දෙක සිහි කරගන්න. චිත්‍රය කියන එක විත්‍යය ඇසුරු කරගෙන තිබුණාට මොන තරම් සියුම් එකක්ද නේද? එතකොට ඔයගලන්ට පැහැදිලිද විත්‍යය පේන්නේ කියන එක චිත්‍රය අල්ලන්න බෑ කියන එකත් පැහැදිලිද? ඒ විත්‍යය පේන්නේ කිව්වේ චිත්‍රයට වැහිලා. ඒ චිත්‍රය අල්ලන්න බෑ කිව්වේ විත්‍ය. නමුත් විත්‍ය නැතිනම් චිත්‍රය කියන එක ලැබෙන්නේ නැහැ. ඒ වගේ ඇහැ කියන එක දකින්නේ චිත්‍රය වගේ. ඇහැ කියලා අපි කතා කරන දකින්නේ චිත්‍රය වගේ. ඇල්ලුවහම අහුවෙන්නේ චිත්‍රයේ පිහිටලා තියෙන විත්‍ය වගේ පඨවි ආපෝ තේජෝ වායෝ සංකේත කය. හරිද? එතකොට ඇහැ කියන එක උපාදාය රූපයක් කියන්නේ ඒ මහ භූත තුල මහ භූතම ඇසුරු කරගෙන සිත නිසයි මේ ප්‍රසාද ගතිය හැදිලා තියෙන්නේ. තව එක නොතේරෙනවා නම් අපි මේ ඊටාම සියුම් මේ රූප ටික දකින්න මං කිව්වේ දැන් අත්පය නමන්න පුළුවන් කමට කිව්වා අපි මොකද්ද? ඊයේ කිව්ව කර්මඤ්ඤතා රූපේ කියලා. ඒක උපාදාය රූපයක්. මෙහෙම මල මිනිහක අතපය නමන්න දිගරින්න පුළුවන්ද? බෑ. ඒ මොකද ඒක මහ භූත විතරයි. දැන් මේ රූපේ නමන්න දිගහරින්න පුළුවන් නේද? පුළුවන්. මේ නමන්න දිගහරින්න පුළුවන්කම මේ රූපේ හැදිලා තියෙන එකට කියනවා කම්මඤ්ඤතා රූපය කියලා. මහ භූත ටික නැතිනම් නමනවා දිගහරනවා කියලා එකක් කරන්නත් බෑ. හිතේ චිත්තචෛසික ටික නැතිනම් ඒත් එහෙම එකක් නෑ. චිත්තචෛසික නිසා නමනවා දිගහරනවා කියන රූපයක් ලැබෙනවා. නමනවා දිගහරනවා කියන කෘත්‍ය මේ මහ භූත ටිකක් නෙවෙයි. තේරෙනවද? දැන් අපේ ඇඟිලි මේ කැලි ටිකක් නෙමෙයි නමනවා දිගහරනවා කියන ටික. ඒ ටික නැතිනම් නමනවා දිගහරනවා කියන ක්‍රියාවක් පෙන්වන්න පුළුවන් කමකුත් නැහැ. තේරෙනවද මේ කිව්වේ? චිත්‍රය වගේ තමයි මේ නමන්න දිගහරන්න පුළුවන්කම කියන රූපේ චිත්‍රය වගේ. අත කියපු තැනක් තියෙනවා නම් අම්මස්ලේනහර කියලා මේ පෙන්නපු ටිකක් තියෙන මේක පටවි. මේ සතර මහා ධාතු. ඒක මම කිව්වේ එතකොට ඒ උපාදාය රූපේ කියන මොනතරම් සියුම් එකක්ද? ඒ විදියයි ඇහැ. ඇහැ කියන එක අර චිත්‍රය බලන්න පුළුවන් වගේ. නමුත් අල්ලන්න බෑ වගේ. මේ ඇහැට රූප පෙනෙනවා. රූපයක් පෙනෙන්න පුළුවන්කම තියෙනවා නමුත් අල්ලන්න බෑ. ඇහැ කියන එක නුවණින්ම දැක්ක යුතුයි මිසක ඕගොල්ලන්ට හොඳට ඇහැ කියන රූපේ පිරිසින් දැක්කොත් ටග්ගල ඇහි නිත්‍ය බව යනවා. ටග්ගල මෙහෙම අල්ලනකොට ඇහැ ඇල්ලුවා කියන ගතිය ඕගොල්ලන්ට හිතින්නේ නැහැ. දැන් අද ඇහැ ගැන හොඳ තීක්ෂණව නොබලන නිසා ඕගොල්ලන්ට හතර ඉරියව්වෙම පවතින ඇහැ කිතුරු වෙන්නේ.
මම අනිත් එක ඔය කියන්නේ ඉදිකට්ටකින් හරි අල්පෙනිටකින් හරි අද අපි ඇහැයි කියන තැනට එන්නෝ අපිට රිදෙනවනේ නේ. එතකොට උපදින විඥානය මොකද්ද? දුක් වේදනාවක්ද දැනෙන්නේ සැප වේදනාවක්ද? දුක් වේදනාව දැනෙන්නේ මොන විඥාණයටද? කාය විඥාණයට. වෙන කිසිම සිතකට දැනෙන කාය විඥාණයට. එතකොට ඒ කය හින්දානේ කාය විඥානය උපන්නේ. ඇහැට ගැටිලා කාය විඥානය උපදිනවද? නෑ. එහෙනම් කෝ ඇහැ? ඒකයි චිත්‍රය කවදාවත් අල්ලන්න බෑ. ඇහැ කවදාවත් අල්ලන්න බෑ කියන එක හිතා ගන්න. එතකොට අහෝනේ මහ භූත රූපේ. එතකොට ඉදිකට්ටකින් එන්නහම ඒ කය තුවාල වෙච්ච නිසා ඒ වේදනාව දැනෙන මිසක ඇහැ තුවාල වෙච්ච නිසා නෙවෙයි. ඇහැ කියන එක යථාර්ථයෙන් ගත්තාම කෘත්‍යයක් වැඩක්. සිත නිසා අවස්ථාවට උපදින ධර්මයක් ඇහැ. ඒ පෙනීම කෘත්‍ය කරන ප්‍රසාදය කියන එකද තියනවා නෙමෙයි. අවස්ථාවට උපදින. ඊට පස්සේ ආයි එහෙනම් හාමුදුරුවනේ මරුණාම ඇස් අරගෙන තව කෙනෙකුට දාන්නේ කියලා නේද? මතර කිවි ඉති ඉන්ද්‍රිය රූපේ නිසා හැදිච්ච රූපේ මලමිනිය කියලා අපිට ඉතුරු වෙලා තියෙන්නේ කියලා කිව්ව නේද අපි? චක්කු ඉන්ද්‍රිය රූපේ නිසා හැදිච්ච ප්‍රසාදියයි තියෙන්නේ. මේක එක චක්කු ඉන්ද්‍රිය නෙමෙයි. ඇහැ තියෙනවා නම් එහෙනම් පේන්න ඕනේ යාට. නැත්නම් කෙනෙකුට පේන්නේ නැහැ. එතකොට උපාදාය රූපයක් කියලා කිව්වේ ඇහැ එකට. ඇහැ අනිදස්සනයි කියලා කිව්වේ කිසිම දවසක ඇහැට ඇහැ පේන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ඇහෙන් බාහිර රූප වුණතරම් බලන්න පුළුවන්. ඇහෙන් ඇහැ බලන්න පුළුවන්ද කියන්නේ? ඇහැට ඇහැ පේනවද? එහෙනම් දැන් බැයි නම් අතීතයේ කියලා පහුවෙලා තියෙන්නේ ඔක්කොම වර්තමානනේ. තේරුණාද? ඒකේ දැන් ඇහැ බලන්න බැරි වර්තමානයේක ඇහැට ඇහැ බලන්න බැයි නම් ඒ බඳු වර්තමානයේ තමයි තව ටිකකින් අතීතේ වෙන්නේ. එහෙනම් අතීතයේ කියන එකම තැනකවත් අපි අපේ ඇහැ දැකලා නැහැ. අනාගතයේ කියලා උපදින හැම තැනකදීම ඇහැට එහෙනම් ඇහැ පේන්නේ නැහැ. වර්තමානයේදී ඇහැට ඇහැ පේන්නේ නැහැ. ඇහැ කවදාවත් දැකලා නැති එක. තේරුණා නේද? කවදාවත් ඇහැ කියන එක අපි දැකලවත් හීනකින්වත් දැකලා නැහැ ඒක. ඇහැ කියන එක. ඔකෙදි මම අර උපමාවක් කියන්නේ අවුරුදු 4ක 5ක පොඩි ළමයෙක් ඉන්නවා නම් ඒ පොඩි ළමයාට වකුගඩු හදවත කියලා එකක් ඇති. ඒක ජීවිතේ වෙලා ජීවිතේ ජීවත් කරනවත් ඇති. නමුත් ඒ ළමයා වකුගඩුව ගැන හදවත ගැන දන්නවද මොකක්ද? වකුගඩුවක් නැහැ කියනවත් දන්නවද? තියනවා කියන එක ගැන කවර කතාවද නැහැ කියනවත් දන්නේ නැහැ. තියනවද නැද්ද කතා වලින් තොරයි යාගේ ලෝකේ. එයාට වකුගඩු ගැන සිතින් කියින් කරන්න බෑ. එයාට කරන්න බැරි සිතින් කියින් අලුතෙන් කර්ම නැහැ. නමුත් ඒ ටික ජීවිතේ වෙලා නොපවතිනව නෙවෙයි. ඒ විද්ධියමයි ඇහි ස්වභාවය. ඒ විද්ධියමයි ඇහි ස්වභාවය. ඇහැ කියන එක ජීවිතේන්ද්‍රය වෙලා පිනීම් කෘත්‍ය කරනවා. නමුත් පිනීම සිදු කරන ඇහැ කවදාවත් අපි දැකලවත් දන්නේවත් නැහැ. අර පොඩි ළමයා ලොකු වෙනකොට දැන් තමන්ගේ ශරීරේ වකුගඩු හතක තියෙන බවක් දන්නේ නැහැ. පොඩි ළමයා ලොකු වෙනකොට
අපි කියන වෛද්‍ය විද්‍යාලයකට ගියා කියලා. මිනිහා කපන දිහා බලාගෙන ඉඳලා හෝ වීඩියෝ පටයකින් හෝ දැන් මේ ඔක්කොම බාහිර දර්ශන දර්ශන දැකලා මේ තමයි වකුගඩුව, මේ තමයි වකුගඩුවේ හරස් කඩ, මේ තමයි හදවත, මේ තමයි හදවතේ කපාට, මේවා මෙහෙම කියලා දැන් සටහන් ටික ඉගෙන ගත්තා කියන්නකො. ඔන්න දැන් එයාගේ ඔළුවට අලුතෙන් නව කර්මයක් එනවා. හදවත කියලා වකුගඩු කියලා දැනුමක් තියෙනවා. හදවත ගැන වකුගඩු ගැන දැන් හිතන්න කියන්න කරන්න පුළුවන්. එයා හිතා ගන්නවා මංගාව තියෙන හදවත වකුගඩුත් මෙහෙම තමයි කියලා දැන් හිතා ගන්නවා. ඒකද කවදාවත් නොදැක්ක දෙයක් කරඹය උපකල්පනයකින් මනස පැවැත්වීමක් මිසක ওই දැනුම නැති කාලෙදී මේ සිද්ධිය තිබුණා. ඒ දැනුම ඇති කාලෙදී ඒ සිද්ධිය මේ තියෙන සිද්ධියට සම්බන්ධ නෑමයි. හැමදාම පවතින සිද්ධිය දැනුමේ තියෙන සිද්ධිය මිදිලා තියෙනවා. තේරෙනවද මේ කියන එක? මොකද ওই දැනුම නැති කාලෙදී පැවතුනා නම් ওই දැනුම ඇති වුණා කියලා එයා වෙනස් වෙලා නැහැ. ඒ විදිහටම තමයි පවතින්නේ. දැන් ඔය හදවත වකුගඩුවක් ගැන ඔළුවේ තියෙන ටික තියෙනවනේ. මේ සැබෑවටම තියෙන හදවත වකුගඩුව නැති වෙනකොට අලුතෙන් හදවත වකුගඩුවක් හදාගන්න තියෙන ටික තමයි ඔළුවේ තියෙන්නේ. ඔක තමයි නව කර්ම කියලා කියන්නේ. ඒ වගේ මේ ඇහි ඇත්ත තමයි අපි ඉපදෙනකොට මේ දැනුම. අර පොඩි ළමයාගේ හදවත වකුගඩුව වගේ තමයි කිසිම නිමිත්තක් නැති තැනක ඉඳලා පෙනීම් කෘත්‍ය කරනවා ඇහැ. ලොකු වුණාම කණ්ණාඩියට වැටුණු ඡායාවක් දිහා බලලා මේ ඔක්කොම බාහිර සතහන්. තව රූපයක් දිහා බලලා මේ තමයි ඇස් කියන්නේ. කණ්ණාඩියට වැටුණු ඡායාවක් දිහා බලලා මේ තමයි ඇස් කියලා මගේ ඇහත් ඔය වගේ කියලා උපකල්පනයක ඉන්නවා අපි දැන්. හරිද? දැන් හිතාගෙන ඉන්නේ මේ තියෙන ඇස් දෙක ගැනයි මේ ඔළුවේ තියෙන දැනුම් ටික කියලා. ඔළුවේ තියෙන ওই දැනුම් ටික ඇහැ ගැන අද ඔයගලන්ට හිතන්න පුළුවන් කළු පාටයි සුදු ඉංග්‍රීසියක් තියෙනවා මේව සුදු පාටයි කළු ඉංග්‍රීසියක් තියෙනවා කියලා විස්තර ටිකක් තියෙනවා නම් ඔළුවේ අද අපිට ඔය බාහිර වර්ණ සටහනක් දිහා බලලා ගත්ත නිමිත්තක් සහ ඒ අනුසාරයෙන් මගේ ඇහත් මෙහෙම වෙන්න ඇති කියලා ගත්ත උපකල්පනයක් තියෙනවා. එතකොට ඔය දැනුම අපේ ඔළුවේ නැති කාලෙදී පුංචිම කාලේ අපි උපන්නාම ඇහැ තිබුණා, ඇහෙන් කෙරෙන්න තිබුණු වැඩ ටිකකුත් තිබුණා නම් අදත් එයා ඉබඳු මට්ටමකමයි ඉන්නේ තියෙන්නේ. එතකොට අද අපි ගාව ඔළුවේ හැගෙන තියෙන දැනුමක් තියෙනවා නම් පවතින ඇහැට ඒක කිසි සම්බන්ධයක් නැහැ. තේරුණා නේද? එතකොට තියෙන ඇහැ නැති වෙනකොට අලුතෙන් ඇහැක් හදාගන්න තියෙන ටික තමයි අද අපිට ඇහැ ගැන තියෙන මෙම්ම. ඔක තමයි නව කර්ම කියලා කියන්නේ. පුරාණ කර්මයට හැදුණු ඇහැම අවිද්‍යාවෙන් අපි කර්ම කරගෙන තියෙන්නේ. ඒ ඵලයම හේතුවක් කරගෙන මේ තියෙන්නේ. ඔළුවේ තියෙන ඇහැ අද නැති නොකළොත් මේ ඇහැ නැතිනොට වෙන ඇහැක් හදා ගන්නවා. ඒ නිසා සලආයතන නිරෝධය කියන්නේ කර්මක්ෂය කියන්නේ ඔළුවේ තියෙන ඇහැ පිළිබඳ දැනුමකුත් නැහැ. ඒක සම්පූර්ණ අතහැරුණොත් තියෙන ඇහැ පිළිබඳ නිමිත්තකුත් නැතිනොත් එහා ඇස් නැතුව ඉන්නේ. තේරුණාද මම කියන්නේ? එයා හැම වෙලෙම ඇස් නැතුව ඉන්න කෙනෙක් වෙනවා. ඇස් නැතුව ඉන්න කෙනෙක් කියන්නේ නොපෙනෙනව නෙවෙයි. ඒකයි මෙතන තියෙන ලොකු විද්‍යාව. පෙනීම් කෘත්‍යයක් වෙනවා. ඇහැකින් දුක් විඳින්න. ඔව් දැන් ඇහැ ගැන හිතන්න කියනවත් කරනවත් තියෙන දැනුම් ටික තියෙන ඔක්කොම මනසේනේ අලුත් කර්මනේ. ඒ ටිකත් අතහැරනවා. තියෙන ඇහැ එතකොට නොදන්නා මට්ටමකයි අපි ඉතුරු වෙන්නේ නේ. පෙනීම් කෘත්‍ය කරනවා එයා ඇස් නැතුව ඉන්නේ. පිටිගන්නද කියන්නේ? තේරෙන ගැඹුරේ මම මේ කිව්වේ. එතකොට ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වක පවතින ඇහෙන් එයා මිදිලා හරියටම කෘත්‍ය සිද්ධ වෙනවා. ඇහෙන් පෙනෙනවා කියන සිද්ධිය වෙනකොට පෙනීම් කෘත්‍යයක් වෙනවා. පෙනීමෙන් පස්සේ නිරුද්ධයි කියන කෘත්‍යත් අවස්ථාවට වෙනවා. තේරුම් නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක ජීවිතේ වෙලා තියෙන්නේ. දැන් අර අපි කියමු කුඩා ළමයාගේ වකුගඩු හදවත කියන දැනුම නැතුවනේ හිටියේ ලොකු වෙනකම්ම බාහිරෙන් වීඩියෝ පටයක් බලලා හෝ ඇති කරගත්ත හදවත වකුගඩු කියන දැනුම් ටිකක් තිබුණා නම් ඔය ටික අයින් කළොත් එයාගේ
තියෙන ටිකේ දැනුමක් තියනවද? නැහැ. එතකොට එයා ඉන්නේ හදවත වගුරු නැතුව. එතකොට අපිට සලායත නිරෝධී හුරු නැති හින්දා නෑ හම්දුරේ වුණාට තියනවනේ කියලා ආයෙත් හිතයි. ඒ ධර්මතාවයේ ජීවිතේ වල ඒකින් කරන තියෙන වැඩේ කෙරෙනවා. ඒක කියන්නේ ජීවිතින්ද්‍රිය කියලා. එතකොට එයාට නව කර්ම නැහැ. එයාට දුක් විඳින්න දේවල් නැහැ. ජරා මරණයටපත් වෙන ධර්මතාවයගේ නැහැ. එයාට එහෙම දුක් විඳින්න එකක් නැහැ. එයා දුක් විඳින්නේ කය කෙලවර කොට ඇති දුක් වේදනාවක් දුක් විඳි වකුගඩුව අමාරු වෙන දුක නෑ එයාට. තේද? මොනවා හරි ඇතුළ වෙනකොට මේ දුක් වේදනාව දැනේ කය කෙලවර කොට ඇති දුක් වේදනාව විඳි හදවත් රෝගයක් නෑ එයාට. හදවත රෝගයක් වෙන්න හදවතක් තියෙන්න බෑ නේද? මොකද මේ ටික එයාගේ ජීවිතේ වෙලා කය වෙලා. ඒ නිසා ඒකේ යම් කැදීමක් බිඳීමක් හේතුඵල ධර්ම සරණකොට එන දුක් වේදනාවක් තියෙන දුක් වේදනාව දෙන්නේ. කාය කෙලවර කොට ඇති වේදනාව, දිව කෙලවර කොට ඇති වේදනාව විඳිනවා. ඕන්නම් හිතලා මේ හදවත රිදෙනවා, ඔක්කොට රිදෙනවා කියලා කියන්න පුළුවන්. කිව්වට එයාට නිමිති නෑ හැම ඒවා. එහෙම දේවල් නෑ. එයාගේ ජීවිතය ඇත්තටම අල්ලගෙන විඳින රූප රාමු නෑ. ඒක තමයි ඇත්ත. එතකොට ඇහැ කියන එක අනිදස්සනයි කියලා කියන්නේ ඔන්න පුරාණ කර්මයෙන් හටගත් විපාක කියන්නේ ඒකේ ජීවිතය වල තියෙන මිසක සිතින් කීම් කිරීම කරන්න බෑ. සිතින් කීම් කිරීම කළොත් දකින්න ඒව ඔක්කොම නව කර්ම. සංයුත්ත නිකායේ නව පුරාණ කර්ම සූත්‍රය පොඩ්ඩක් බලන්න ඕගොල්ලෝ. ඒකෙදි හොඳට පේනවා මහන්නේ ඇහැ පුරාණ කර්මය. කන, නාසය, දිව, ශරීරය පුරාණ කර්මය. මහන්නේ නව කර්ම මොනවද? වර්තමානයේදී යම් හිතින් කීම් කිරීමක් තියෙන මේ නව කර්ම. ඇහැ ගැන මොනවාම හරි දෙයක් හිතන්න කියන්න කරන්න පුළුවන් නම් ඒ හිතන්න කියන්න කරන්න පුළුවන් ටික සුදු පාට ඇහි කළු පාටින් ක්‍රියාවක් තියෙනවා කියලා කියන්න හරි හිතන්න හරි පුළුවන් නම් දකින්න මේ නව කර්ම. ඒ නිසා ඇහැ කියන එක ගත්තාම අනිදර්ශනයි කියලා කියනකොට එයාට හොඳට තේරෙන්න ඕනේ ඇහැ ගැන අද තියෙන මේ ටික ඔක්කොම මනෝමය සිද්ධියක් කියන ටික වෙනම අහුවෙලා තියෙන්න ඕනේ. තියෙන ඇහැ ගැන දන්නේ නිමිති නැති වෙන්න ඕනේ. ඇහැ කියලා තග්ගල සිහි කරනකොට තමයි තේරෙන තමන්ගේ සිතින්ම විතර්කයක් සිහි කරන මිසක සිහි කිරෙන එක ඇහැ නෙමෙයි කියන කාරණාව. ඇහැ කියන එක කෘත්‍යකින් දකිනවා. එතකොට ඇහැ කියන්නේ කොන්න උපාදාය රූපයක් කිව්වා දකින්න බෑ කියලා කිව්වා. ඇහැ කියන එක අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාරයෙන් හටගත්තේ කියලා කියන්නේ පෙර ජීවිතෙත් මේ වගේම ඇහි ඇත්ත ඇති ඇති නොදන්නාකම නිසා මේ ඇහැ කියන්නේ සුදු පාටයි කළු පාටයි ඉංග්‍රීසියාවක් තියනවා කියලා ඔය වගේ නිමිති හදාගත්තා නම් ඒ තමයි පෙර ජීවිතයේ අවිද්‍යාව කර්ම. මරණාසන්න මොහොතේදී ඉබඳු ඇහැක් සිහි වෙනකොට ඇහැට තියෙන තණ්හාව නිසායි ප්‍රතිසන්දි වශයෙන් ආවේ. ප්‍රතිසන්දි විඥානයේ මෞගසක දැස ගන්නකොට අවිද්‍යාව, කර්ම, තණ්හා කියන ටිකක් තියෙනවා. අවිද්‍යාව තමයි ඇහි ඔය හැම ගන්න වෙන මොකුත් නැහැ. ඇහි ඇත්ත ඇති හැටි නොදැකීමම තමයි. අවිද්‍යාව පිට සංඛාරය තමයි මොකද්ද? ඇහැ පිළිබඳ ඔය හිතන්න කියන්න කරන්න පුළුවන් ටික තමයි අවිද්‍යාවෙන් රැස්වෙච්ච කර්ම ටික. ඒ නිසාම චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං හිතේස තණ්හා උපජ්ජමන උපජ්ජති නිවිසමනයිසති. ඇහැ ලෝකේ ප්‍රියයි මధుරයි තණ්හා උපදින්නේ. එතකොට ඇහැ තියෙන කෙනාට ඇහැට කැමති. දැන් අද ඇහැට කැමති කියලා අපිට පේන්නේ දෙයක් වෙන්න හදන්න ඕන බලන්න කැමති ඉදිරිපත් වෙන හැටි. තණ්හාව කියන එක මෙහෙම ප්‍රකටව විද්‍යමාන වෙන්න ඕනේ නැහැ. අනිත් දේවල් හරහාත් අපි සම්බන්ධයි. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා කියන මේ ගති ටික තියෙනවා. ගති ටික නිසායි විඥානේ නිරුද්ධ නොවි. ආශ්‍රයක්ෂය නොවි.
තියෙන ඇහැ අතහැරනකොට නැවත ඇහැ හදා ගන්න පුළුවන් තැනක ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. ඔන්න දැන් මව් කුසක බීජ කල්ය ඇසුරු කරගෙන පවතින විඥානය ඔතෙන්ට පැමිණෙන්න හේතු ටිකක් තිබුණා. අවිද්‍යාව, කර්ම, තණ්හා කියලා හේතු ටිකකින් තමයි විඥානය පැමිණෙන්නේ. දැන් විඥානය ඇසුරු කරගෙන පවතින රූපේ හැදෙන්නේ කන බොන ආහාර පානයන්ගෙන්. තේරෙන්නේ? දැන් කන බොන ආහාර පානයන්ගෙන් හැදුණු සතර මහා ධාතු රූපය අවිද්‍යා, කර්ම, තණ්හා කියලා හේතුන්ගෙන් හටගත්තු විඥානයේ බැඳී පවතිනවා. මේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතුන්ගෙන් හටගත්තු විඥානය ආහාරයෙන් හැදුණු රූපේ බැඳී පවතිනවා. දැන් ඔකට කියනවා අඤ්ඤවඤ්ඤව පවතිනවා. ඕනොන්ට උපකාරී. දැන් මේ හිතේ තියෙන ගති ටිකයි කන බොන ආහාරයෙන් හැදුණු රූපේ දෙක එකට බැඳිලා තියෙනකම නිසා ඒ සිතේ තියෙන ගති වලට අනුව සතර මහා ධාතුන්ගේ ප්‍රසාද ටික හැදුනේ. ඒකයි විඥානය නිසා නාම රූප වෙනවා. ඒ කියන්නේ මේ රූපේ නාම ධර්ම ටිකට නාම ධර්ම ටික රූපයට උපකාරීව පවතිනකොට නාම රූප දෙක වුණුන්ට පවතිනවා කියන ආයතන ටික හැදෙනවා. දැන් හරියටම හැදිලා තියෙන්නේ මොකෙන්ද? අවිද්‍යා, කර්ම, තණ්හා කියලා නාම ධර්මයන්ගේ අනුග්‍රහයත් ලැබලා කන බොන ආහාරය නැමැති හේතුව රූපයෙන් අනුග්‍රහයත් ලැබලයි හැදිලා තියෙන්නේ. කෙනෙක් ඇහැ මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි කියනොත් වචනේ කියලා හරියන්නේ නැහැ. එයා හේතු ටික කියනවා. එයා හොඳට දන්නවා නම් අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු ටිකේ නාම ධර්ම ඇති වෙච්ච හැටි, ඒ නාම ධර්ම ටික මහ භූත රූපේ බැඳුණු නිසා මහ භූත රූපේ මේ නාම ධර්ම ටිකේ බැඳිලා නිසා මේ නාම රූප දෙක පිළිట్లా තියෙනවා. ඒ නිසයි මේ ආයතන ටික හැදුනේ කියලා දන්නවා නම් ඇහැ හැදෙන්න හේතුව දන්නවා. කනබුන ආහාරයෙන් යුක්ත රූපය සිතේ තියෙන ගති වලට ගොනු වෙලයි ප්‍රසාදි පිළිట్లా තියන්නේ කියලා දකිනකොට මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මෙ නෙමෙයි කියලා වචනේ කියන්න ඕනේ නැහැ. ඉබේම තියෙනවා මේ ඇහැ හේතු ප්‍රත්‍යයයි. ඇහැ අවිද්‍යාවෙන්, කර්මයන්ගෙන්, තණ්හාවෙන්, ආහාරයෙන් හටගත් එකක් කියන එක ඉබේම තියෙනවා. තේරෙන්නේ? එතකොටයි පුද්ගලයා ඉබේ මේ දර්ශනේ මේ ඇත්ත දකින්නට ඇහැ අනාත්මයි කියලා කියන්නේ නිකන් නෙමෙයි. මේ හේතු ටික දකින්න හින්දා. ඔන්න ඇහැ අවිද්‍යාව සම්භූතං, කම්ම සම්භූතං, තණ්හා සම්භූතං, ආහාර සම්භූතං කියලා කිව්වේ ඒ හින්දායි කියලා දකින්න. තේරෙන්නේ? ඊට තව මොකද්ද තියෙන්නේ? ඇහැ පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. ඒ කිව්වේ දැන් අපි දැක්කා හිත මේ මහ භූත රූපය අසුරු කරගෙන පවතිනකොට මහ භූත රූපේ හිත අසුරු කරගෙන පවතිනකොට නාම රූප කියලා කිව්වා. නාම රූප වෙනකොට ආයතන පිහිටනවා කියලා කිව්වනේ නේද? හරි. ඔය දැන් මුලින්ම මතක් කළේ මම ප්‍රතිසන්දි විපාක. සිත. ඔය සිත හැම වෙලෙම තියෙනව නෙමෙයි. ඊට පස්සේ මේ මට්ටම නිරුද්ධ වෙලා දකින්නහන අරමුණක් එල්බගෙන කර්මසිත උපදිනවා නම් අපි කියමු කුසල සිතක් හෝ අකුසල සිතක් උපදිනකොට ඒ සිතේ තියෙන චිත්තජයසික ටික එකම මහ භූත රූපය අසුර කරනවා. මහ භූත රූපය මේ චිත්තජයසික ටික අසුර වෙනවා. සිතක් උපදින ගානේ නාම රූප දෙක වෙනස් වෙනවා. ඒ කියන්නේ ආයතන ටික වෙනස් වෙනවා. තේරුණාද කියුවේ? දැන් මරණු ඉපදුණු වෙලෙන්ද මරණකම්ම ප්‍රතිසන්දි මට්ටමේ සිතක්ම තියෙනවනම් ඕක හරි. ඒ මොහොතේදී ඒ සිත ඇසුරු වෙනකොට වෙන නාම රූප වෙලා ආයතන ටික හැදුනා වුණා. දැන් ආයතන ටිකට රූප ශබ්ද අරමුණු ගැටුණට පස්සේ භවංග සිතටම ගැටෙනවා. ඊට පස්සේ ඒ අරමුණු ආරම්භය කුසල සහගතව අකුසල සහගතව හිතන්න කර්ම සිතක් උපන්නා. දැන් අර භවංග මට්ටම නැකෙනවා. දැන් මේ කර්ම සිත උපදිනකොටම ඒ සිතේ තියෙන සිතේ තියෙන නාම ධර්මයි දැන් මහ භූත රූපය අසුර කරන්නේ. දැන් මහ භූත රූපේ ඒ සිතටයි ඒ කර්ම සිතටයි ඒකේ තියෙන නාම ධර්ම වලට උපකාර කරලා තියෙනවා. එතකොට ආයතන ටික පවත්තන දැන් ඒ සිතේ.
සිතක් ගානේ දැන් ඒක කෙටියෙන් ගන්න අපි නිකමට කියනවා නම් කර්ම සිත් උපදිනවා විපාක සිත් උපදිනවා ක්‍රියා සිත් උපදිනවා නේද? ඒ වගේ සිතක් ගානේ ඒ සිතේ තියෙන සිතුවිලි අසුර කරගෙන මහ භූත රූපයේ නිසා සිතයි සිතුවිලි කියන දෙන්න වෙනස් වෙන ගානේ ආයතන ටිකක් සිතක් ගානේ ආයතන වෙනස් වෙනවා. ඒක දකින්න. ඒ නිසායි ඇහැ පෙර නොතිබීම හට නිතර නැති වෙනවා කියන සිතක් ගානේ හැදිලා තියෙනවා. මොකද දැන් ඇහැ අවිද්‍යා කර්ම තණ්හා ආහාරයෙන් නම් හැදුනේ. ඒ කිව්වේ චිත්තචෛසික ටික නිසායි මහ භූත රූපේ නිසායි ඇහැ හැදිලා තියෙන්නේ. එතකොට ඒ සිත කර්ම සිතක් වේවා විපාක සිතක් වේවා දැන් ඒ සිතේ වර්තමාන අරමුණ දිහා බලාගෙන අපි සිත නම් කරන්නේ. නමුත් මේ චිත්තචෛතසික මෙතෙන්ට ආවේ අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකකින් නිසා. දැන් ආරම්භණය කුසල වේවා අකුසල වේවා ක්‍රියා වේවා විපාක වේවා. එයා නතර වෙලා තියෙන තැන ගත්තාම ඒ නිසා හැදෙන පරිසරය ගත්තාම අවිද්‍යා කර්ම තණ්හා ආහාරයි කියන ටිකකින් තමයි කතා කරන්නේ. ඔක තේරෙන්නේ නැත්නම් පුද්ගල භාවයකින් අපි කියමුකෝ geddi pitin තියෙන මේ රූපේ අවිද්‍යා කර්ම තණ්හාවකින් හැදුනේ කියන්නකෝ. දැන් මම අද කාමවචර මට්ටමේ කර්මයක් කළා රූපවචර මට්ටමේ කර්මයක් කළා අරූපවචර මට්ටමේ කර්මයක් මම කළා. මට කියන්න වෙන්නේ අවිද්‍යා කර්ම තණ්හාවෙන් ආපු කෙනා මෙහෙම කර්ම කරගෙන කියන එක නේද? ඒ වගේ කුසල සිතකින් අකුසල සිතක් විපාක සිතක් කියලා වර්තමානයේ මොන මට්ටමේ සිතට අරමුණ අනුව බලලා මොන මට්ටමේ සිතක් කිව්වා. ඒ හැම සිතක්ම අවිද්‍යා කර්ම තණ්හාවෙන් යුක්ත මෙතෙන්ට පැමිණි කෙනා මෙහෙම කර්ම රැස් කරගන්නවා වගේ කියන තරකින් තියෙනවා. තේරුණාද? ඒක තේරෙන්නේ නැත්නම් අලු මට්ටමට හිතන්නකෝ. එතකොට ඔන්න ඔය සිතක් ගාහණ්‍ය ප්‍රසාද ටික වෙනස් වෙන නිසා ඒකයි දැන් ඕගොල්ලෝ හොඳට නිකමට මම රළු මට්ටම ගන්න බැරි වෙලා ඕගොල්ලන්ට රාග සිතක් ඇති වුණා. මම මේ ධර්මතාවයෙන් බලන්න මේ ආයතන ප්‍රසාද වෙනස් වෙන්නේ නැති වෙයිද කියලා. වෙනස් වෙනවා. ඊට පස්සේ බැරිලා තරහ සිතක් ඇති වුණා. ඒ සිත ගානේ ඕගොල්ලන්ට මේ ප්‍රසාද වෙනස් වෙන්නේ නැති වෙයිද කියලා බලන්න. ලැජ්ජා හිතන සිතක් ඇති වුණා. ඒ සිත ගානේ ඕගොල්ලන්ගේ මේ ප්‍රසාද වෙනස් ඕගොල්ලන්ට තේරෙන්නේ මේ ප්‍රසාද පව ඔක්කොම වෙනස් වෙනවා. අර රළු මට්ටම විතරයි ඕගොල්ලන්ට ප්‍රකට. ඒ සිතක් ගානේ වෙනස් වෙන නිසායි. එහෙම වෙනව නේද? වෙනවා. එතකොට බයක් දැනුනොත් මේ සම්පූර්ණ ප්‍රසාද වෙනස් වෙන ඒ සිතට අනුව ටක්කල මේ රූප ටික උපදින වෙනස් වෙනවා. ඒ නිසා සිතක් ගානේ මේ ආයතන ටික වෙනස් වෙන නිසායි ආයතන පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කියලා කියන මේ ප්‍රසාද ටික. ඊට පස්සේ තව මොකද තියෙන ලිස්ට් එකේ? උපාදාය රූප කිව්වා. එතකොට පෙර නොතිබීම හටගෙන ඉතුරු නැති වෙනවා කිව්වා. දකින්න බෑ නිදර්ශනයි කිව්වා. ඊට පස්සේ අජ්ජත්තම වවට්ටි. ඇහැ කියන එක ආධ්‍යාත්මිකයි කියලා දකින්න. ඇහැ ආධ්‍යාත්මිකයි කියන්නේ එකෙන් කියනවා ඇහැ කියන එක කවදාවත් බාහිරින් හම්බ වෙන්නේ නැහැ කියලා හොඳට ස්ථාවර වෙන්න කියනවා. කණ්ණාඩියකින් ඇහැ බලන්න බෑ කියන එක දකින්න කියනවා. තව රූප වලින් ඇහැ දකින්න බෑ කියන එක හොඳට ඒ මානසික මට්ටම එළඹ සිටින තැනට ගන්න කියනවා. දැන් අද අපිට පුළුවන් නේද ඇහැට පෙනෙන රූප ආයතනෙන් ඇහැ දකින්න පුළුවන් වෙලා තියෙනෝනේ අපිට නේද? ඒ කියන්නේ ඇහැට පෙනෙන රූපනේ. ඒ රූපවල අපි දකින්නෝනේ ඇස් කියලාද නේද? එතකොට අපි අද ඇහැයි කියලා දකින රූපයක් තියෙනවා ඒකද රූපයක් මිසක ඇහැ නෙවෙයි කියන කාරණාව තහවුරු කරගන්නයි ඇහැ අජ්ජත්තම වපත්තේති. ආධ්‍යාත්මිකයි කියන්නේ. බාහිර කිසිම දවසක ඇහෙන් දකපු රූපයක් මිසක ඇහැ තියනව නෙමෙයි. මට ඇස් පෙනෙනවා නම් බාහිරින් මේ ඇහැ නැතත් ඔය ඇස් වලින් මට පේන්න ඕනේ. කෙනාට සාපේක්ෂව ඇහැ කියන සිද්ධාන්තය තියෙන්නේ. ඇහැ කියන එක අජ්ජත බවත්තේටි කියනක ආධ්‍යාත්මය කියලා දකිනකොට ඇහැ කියන එක පෙනීම කෘත්‍ය කරන සිදු කරන ධර්මතාවයක් කියන කාරණාවෙන් දකින්න. ඇහැ කියන එක නංකලේ චක්කු කියන නම නංකලේ පෙනීම කෘත්‍යයෙන් මිසක තව රූපකින් නෙමෙයි. කෝප්පේ වගේ රූපයකට තව ඇහැ කියලා නමක් කිව්වා නෙමෙයි. අපිට අද තියෙන්නේ එහෙම.
මේසේ කෝප්පේ මේ කියලා අපි තව භාණ්ඩයක් නම් කරනවා වගේ ඇහැට පෙනෙන රූපයක් අපි තව නම් කළා මේ ඇහැ කියලා. නමුත් නියම ඇහැ කියන එක පෙනීම කෘත්‍ය සිදු කරන සිද්ධියයි කියන එක දකින්නේ කියන එකයි මේ චක්කුන් අජ්ජත්තම වර්තේති කියන එකෙන් කිව්වේ. හරිද? එතකොට ඔන්න දැන් අපි ආයතන පහෙන් එකයි තාම කියා ගන්න ඕන. එතකොට අනිත් ඒවත් ඔය වගේ දකින්න ඕනනම් අපි ඊට ටික හෙට සාකච්ඡා කරමු. මෙන්න මේ ටික දැනගත්තාම දැන් ඕගොල්ලන්ට අපිට දෙපැත්තක් හම්බ වෙනවා. අද අපිට හම්බ වෙන ඇහැ නිබඳු එකක්. නමුත් බුදුරජාණන් වහන්සේ ඇහැ ගැන මෙන්න මෙහෙම විස්තර ටිකක් පෙන්නලා තියෙනවා. දැන් ඕක බයිනෝ නම් ඕගොල්ලෝ මේ බයින්න වෙන්නේ මට නෙමෙයි පිටකෙටමයි. මොකද ওই පිටකේ තියෙන ටිකමයි මම ඔය කියන්නේ. දැන් ඔය ටික හරියටම දැක්කොත් ඇහැ මම හෝ මගේ හෝ මගේ ආත්මය හෝ ඇහැ සත්‍ය පුද්ගලෙක් කියන කෙලෙස් දුරු වෙනවා. ඒක දුක පිළිසඳ ඇහැ පිළිසඳ දකින්නකොට සමුදය දුරු වෙනවා. මම මගේ ආත්මය කියලා ගන්නකම හෝ ඇහැ සත්‍යයක් හෝ ඇහැ සත්‍යයේ හෝ කියලා දකින්නකම දුරු වෙනවා. ඒ මම මගේ ආත්මයයි කියලා හෝ ඇහැ සත්‍යයක් හෝ ඇහැ සත්‍යයේ හෝ කියලා තියෙන gati ටිකට තමයි සමුදය සත්‍ය කියන්නේ කෙලෙස් ටික. ඇහැ පිළිසින්ද දකින්නකොට අර ඇහැ මගේ ආත්මය කියපු gati ටික දුරු වෙනවා. සමුදය සත්‍ය දුරු වෙනවා. නිරෝධ සත්‍ය සාක්ෂාත් වෙනවා. ඇහැ මගේ කරගෙන මගේ හැක් නිසා විඳපු දුකින් යා නිදහස් වෙනවා. එතකොට මග වැඩෙනවා කියලා චතුරාර්ය සත්‍යම දුක පිළිසෙන් දැක්ක සමුදය දුරු වෙනවා නිරෝධය සාක්ෂාත් වෙනවා කියලා හතරම එකට තියෙන්නේ උතනදී. හරිද? ඔක තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. දැන් ඔය ටික අහගත්තා කියලා නමුත් දැන් අහගත්තා අපි කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණය කියලා කිව්ව ඕනේ ඇහි ඇත්ත අහගත්තා. අහගත්තට පේන්නේ නැත්තේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පාරමිතා සම්පූර්ණ වෙලා නැති හින්දා හෝ අභෞවිය හින්දා හෝ පදපරම හින්දා නෙමෙයි. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නීවරණ ධර්මයන්ගෙන් මනස වැහිලා. ඒ හින්දා දැන් නොපෙනෙන දේ නොදන්නව නෙමෙයි හැබැයි දැන් දන්නවා. දැන් එයාට ජීවිත ඉලක්කයක් තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය අහලා දැනගෙන සත්පුරුෂ ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියලා කිව්වේ ඇහි ඇත්ත ඇති හැටි අහගත්තා. දැන් අහගත්ත කියලා පේන්නේ. ඒ කියන්නේ මෙතන ඉඳගෙන ලංකාව කියලා එකක් තියෙයි. ලංකාවේ ලබුණුරු කන්ද සේනාසනය කියලා එකක් තියෙනවා කියලා අහගත්තා. අහගත්තට පේන්නේ. ඇයි? අහගත්තේ මේ ඕස්ට්‍රේලියාව වැඩිලේ දුලින් ඕගොල්ලෝනේ. අහලා ඉවරනකොට මොකද ලංකාවේ හිටින්නේ? දැන් ඊට පස්සේ අහගන්න ඕනේ එහෙනම් හාමුදුරනේ කොහොමද ඒකට යන්නේ කියලා අහගන්න වෙනවා පාර. අහගත්ත පාර අහගත්තත් ඔයගලන්ට පේන්නේ. ඊට පස්සේ ඔයගලන්ට වෙනවා ඒ අහගත්ත පාරට අනුව යන්න. ගිය දවසට නිවැරදි තැනටම ගියාමයි පේන්නේ. ඒ වගේ දැන් ඔය ලංකාව කියලා එකක් තියෙයි ලබුණුරුව කියලා තැනක් තියෙයි කියලා අහගත්තා වගේ ඇහි ඇත්ත අහගත්තා. කොහොමද දැන් ඔය ඇත්ත ඇහි ඇත්ත බලන්න යන්නේ කියලා දැන් ලබුණුරුට යන්න පාර කොහොමද කියලා තහගන්න ඕනේ. ඊට පස්සේ ඇහි ඇත්ත දකින්න මොකද්ද කළ යුත්තේ කොහොමද යන්නේ කියලා තහගන්න වෙනවා. ඒකද පාර අහගත්තත් එන්නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ගිය තරමටයි පෙනෙන්නේ. ටික ටික ලඟ වෙන්නේ. වගේ දැන් ඔය ඇත්ත ඇති හැටි දකින්න තැනට මනස කන්න ඔයගොල්ලන්ට තියෙන සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක්. සීලයක පිහිටල සමත කමඨහනක් වඩමින් මේ ස්කන්ධ ධාතු ආයතන ටික අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් මෙනෙහි කරමින් විදර්ශනා කරමින් භාවනා කරන්න. ඕක තමයි ඔයගොල්ලන්ගේ ත්‍රිශික්ෂාව. සීලයක පිළිලා සමතකමඨහනක් වඩමින්
ඔගොල්ලෝ අනිත්‍ය මෙනෙහි කරනවා, දුක් වශයෙන් මෙනෙහි කරනවා, අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්, අසුභ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. කුමන ආකාරයකට හෝ මෙනෙහි කරන්න පුළුවන්. මම අර නාම රූප ධර්මයක් ගැන එහෙම බලන ක්‍රමයක් කියලා දුන්නේ. ඒ තමයි නොකියවට ඒ අනාත්මයෙන් බලනවා. දැන් පුළුවන් ප්‍රශ්නයක් නෑ. මේ රූපේ කේස් ලොම් නියදස් මේවා කොටස් කඩලා බලන්න පුළුවන්. කඩලා බලලා මේවා ඔක්කොම අනිත්‍ය වෙනව නේද කියලා බලන්න පුළුවන්. ඉපදිලා මරණ තැනට තියලා බලන්න පුළුවන්. මේ ඕනම ක්‍රමයකට රූප කලාපයක් ගන්න විදි යනව නේද කියලා අනිත්‍ය බලන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඕන ක්‍රමයකට බලන්න. මොකද මේ ඔක්කොම ප්‍රයෝගයක් විතරයි නීවරණ ධර්ම දුරු කරන හිත සමාධි කරන ප්‍රයෝගයක්. මේ විදිහට සීලයක වෙලා අපි ඒකට නිවැරදි ක්‍රම ටිකක් පස්සේ කතා කරමු. සීලයක පිළිතුර හිත වඩමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ධර්මතා ටික හරහා විපල්ලාස දුරු කරගනිමින් මෙතින්ද දුරු වෙන්නේ විපල්ලාස විතරයි. නিত্য සැප ආත්ම සුභ කියන විපල්ලාස ටික දුරු වෙන්නේ. ওই විපල්ලාස හරහා තමයි නීවරණ ධර්ම ටික තියෙන්නේ. කටයුතු කරනවා නම් ඕගොල්ලෝ මෙන්න මෙහෙම කටයුතු කරනකොට ඔයගලන්ට අනිත්‍ය වශයෙන් හෝ දුක් වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ එළඹ සිටින දවසක් එනවා. ඒ නිසාම ඔයගලන්ට ප්‍රීතියක් දැනෙනවා. නීවරණ ධර්ම දුරු වෙනවා. ඒ නිසාම ප්‍රීතියක් දැනෙනවා. ප්‍රීතිය නිසාම ප්‍රමෝදය නිසාම පස්සද්ධිය නිසාම සැපේ නිසාම හිත සමාධිය වෙනවා. අන්න ඒ සමාධියට මෙන්න මේ ඇහැ පේනවා. ඇහැ කියලා අද ඉගෙනගත්ත ඇත්ත සිහි කිරීම මාත්‍රයක් විතරයි ඕනේ එදාට පේනවා. එදාට ඇහි ඇත්ත ඇති හැටි දැක්කහම ඇහි කලකිරෙනවා, කලකිරලා ඇහි නොයැලීමෙන් ඇහෙන් මිදෙනවා. මිදුනාම සියලුම සසරෙන් සියලුම භවෙන් ජරා මරණයන්ගෙන් මිදුණා. මත්තේ කලයුත්තක් නැහැ කියලා අනාශ්‍රය චේතනික ප්‍රඥා විමුක්තිය ලැබෙන්න තැනකට එනවා. එතකොට ලෝකෝත්තර දර්ශනය කියුවේ කලකිරලා නොයලා මිදෙන මේ ඇහි ඇත්ත ඇති හැටි දකින්න. ඔතෙන්ට ගන්න එකට තමයි අපි මේ සීල සමාධි ප්‍රඥා කියලා මතක් කළේ අද. මෙතෙන්ට ආවහම ආය අනිත්‍ය දුක්ඛ අනාත්මයක් බලන්න දෙයක් නෑ, ඇත්ත ඇති හැටි බලන්නයි තියෙන්නේ. සම්මාදිට්ඨිය. ඒක අපිට කඩලා බලන්නවත්, කුඩු කරලා බලන්නවත්, බිඳලා බලන්නවත් බෑ. එහෙම වුන්නේ පවතින දේ පවතින ආකාරයෙන් දකින්න එක විතරමයි තියෙන්නේ. සම්මාදිට්ඨිය ඇහැට ආවේනික වෙච්ච යථාර්ථයක් තියෙනවා. අපි කවුරුවත් කාටත් ඕන විදිහට දැනගත්තත් නැතත් ඇහි යථාර්ථයක් තියෙයි. ඒ යථාර්ථයේ විදිහට දකින්න මිසක ඕනේ ආය ඇහැ කඩන්නවත් බිඳින්නවත් කුඩු කරන්නත් එහෙම ඕනේ නැහැ. මොකද ඒක තමයි සත්‍ය කියලා කියන්නේ. සම්මාදිට්ඨිය කියලා කියන්නේ. ඒ ඇත්ත දැකපු දවසට ආශ්‍රයන්ගෙන් කෙලසුන්ගෙන් මනස මිදෙනවා. දැන් තාම අපි ඇත්ත දන්නවා විතරයි දකින්නේ. ඒ හින්දායි දකින්න නැති වුනහම දැනුම පළක් නැහැ. දකින්න නැහැ කියලා කියන්නේ අපේ දැක්ම තාම තියෙන්නේ ඇහැ නිට්ටයයි ආත්මයි සැපයි කියන විදියට. මේ වැරදි දැකීම දුරු වෙන්නේ නිවැරදි දැකීම ලැබෙ සිටියාමයි. දැකීම අභ්‍යසදී අසිහිය නැහැ. නොදකින්න හැම තාක්ම අසිහිය තියෙනවා. දැන් මම අර කියන්නේ ඒක නුවණින්ම දකින්න ඕනේ. පාරේ අයිනේ දැන් ඔය බල්ලෙක් හරි සතෙක් හරි ජරා කරලා තිබුණොත් ඒක අසුබයි කියලා වචනේ නෙමෙයි අපි නුවණින්ම දකිනවනේ. දකිනවා. දැකීමේදී අසිහිය නැහැ කියලා කියන්නේ වැරදීමකින් බැරි වෙලා හරි සාක්ෂි දාගන්න ඉදරගෙන. බැරි වෙන්නේ නැහැ. ඇයි? ඒක ප්‍රත්‍යක්ෂයි දකිනවා. ඒ විදිහමයි අසිහිය කියන එක නෑ දකිනවා කියන තැනදී. අසිහිය යෙදෙන හැම තැනකම දන්නවා වෙන්න පුළුවන් නම් දකින්නේ නැහැ කියන එක තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ වගේ ගොඩාක් ගැඹුරුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ සමහර විටක යුතුම් ගණන් දුර වඩිනවලු එක්කෙනෙක් හොයාගෙන ධර්මයේ තේරුම් ගන්න පුළුවන් නුවණ තියෙනවා කියලා හොයාගන්න. මොකද අනිත් කට්ටිය කියන බුදුජානකගේ කරුණාවක් නැද්ද? නෑ. නමුත් හැමෝටම ගෝචර නැහැ. නමුත් ගෝචර කෙන නැති කෙනත් හුරු කළ යුත්තේ මේ ටිකමයි. ඒ නිසා
අද මේක දහම අප්‍රමාදීව තමන්ගේ ජීවිතයෙන් යොදා ගන්න හැමදෙනාම උත්සාහවත් වෙන්න. ඇත්තටම මේ නිවන් මඟ මේ සම්මා දිට්ඨිය මේ ඇහි ඇත්ත ඇති හැටි බලන්න උත්සාහවත් වුණොත් නොපෙනුනොත් තමයි බුදුනේ. නිවන් දකිනවා කියලා අහම්බ සිද්ධවීම පිනක් තිබුණට ලැබෙයි කියන තැනකින් ඉන්න එපා. ඒ නිවන විතරයි මායාවක් නැත්තේ. උත්සාහවත් වුණොත් වෙන, කළොත් කෙරෙන, බැලුවොත් දකින සැබවින්ම පවතින ධර්මතාවය තමයි නිවන. නිවන් මඟ දුකේ නිරෝධය. නිවන කියලා සංකල්පමව ගන්න එපා හිස් බව ශුන්‍යතාවය කියලා. ඇහි ඇත්ත දැක්කහම ඇහි මම මගේ කියන කමෙන් මිදෙනවා නම්, කෙලෙසිය මිදුනාම ඇහැ මම මගේ කරගෙන යන දුක නිය වෙනවා. අපිට ඕනේ දුක්ඛ නිරෝධයනේ. ඒ නිකන් ඇහෙන් විතරක් නෙමෙයි, ඔය අඬන්න විලාප දෙන්න තියෙන ඔක්කොම ටික මිදෙනවා. දරුවා, දෙමව්පියෝ, සහෝදරයෝ, ඥාතීන්, රන්, රිදී, මුතු මැණික් කියලා පුද්ගල භාවයකින් එන තේසං සත්තානං තම්හි සත්තනිකායේ කියලා පෙන්නපු හැම ඉපදීමකින්ම, ලෙඩවීමකින්ම, මරණයකින්ම එන දුක මිදෙනවා. මම ඔය කතා කරලාට ඕගොල්ලෝ ගොඩාක් ඕනේ ඇහැ පිරිසිදු දකින්න තැන විතරක් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ඇහැ පිරිසිදු දකින්නවා කියන එක ඒ මට්ටමට ගන්නකොට ඔක්කොම ආයතන ටික ඒ මට්ටමට පේනවා. එකක් දකිනකොට සියල්ලම එකවර දකින්න එක මට්ටමට. ඒ නිසා මේ අපි උත්සාහවත් වුණොත් අනන්ත සංසාරේ අනවරාග සංසාරික මේ ධහම මේ අවබෝධය නැති නිසායි අපි ආවේ. අද දවසේදී අපි උත්සාහවත් වුණොත් අපිට මේ ධර්මයේ ආලෝකයේ ජීවිතය ලබාගෙන මේ ජීවිතේම අපිට සසර මිදෙන්න පුළුවන්. ඉතින් පෙර ඇත්තට මේ සඳහා හේතු පින තියෙන හින්දායි අපි මිනිස්සෙකුනේ බුද්ධෝත්පාද කාලයක් ලැබීමේ සද්ධර්මය යන වටපිටාවක ලැබී මේ ටික ලබා ගැනීමම සාක්ෂියක් අපිට සසර පුබ්බිචකත පුණ්‍යත පෙර කල පින් ඇති බව කියන්නේ. ඒ නිසා අද ඕනේ උනොත් උනාවි කියලා පැත්තකට දාන්නත් වීර්ය කරන්න ඕනේ. සාරාංශික කල්පලක්ෂයක් මම පෙරම් පෙරුවා බුදු උනාදෙන් කියලා බෝසතන් වහන්සේ මාලිගාවටලා හිටියන හරියන්නේ. නමුත් එච්චර පාරමී සම්පෙච්ච ඒ බෝසතන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරනවා. අපි කියන කවරකටද පාරමිත සම්පූර්ණ වෙලා තිබුණොත් මොනතරම් උසාවත් වෙන්න වෙයිද කියන එකක් හිතන්න. නේද? ඒ නිසා හැමදෙනාම උත්සාහවත් වෙන දහම වෙනුවෙන් යම් උත්සාහයක් තියෙන එක කවදාවත් හිස් වෙන්නේ නැහැ. අපි ලැබපු මනුස්ස ජීවිතයේ උපරිම ප්‍රයෝජන ගන්න වෙනවා. එක මොහොතකට හරියට අපිට නීවැරදි දහමක නිවැරදිව යෙදෙන්න පුළුවන් නම් ඒ ලැබු මනුස්ස ජීවිතය අපේ හිස් නැහැ. ඒ නිසා හැමදෙනාටම මේ දේශනාව මේ ජීවිතයේදීම සියලු ආස්ව ධර්ම දුරු කළ අනාස්ව චේතන ප්‍රඥාවෙන් උපදවා ගන්නට හේතු උපනිශ්‍රයම් වේවා කියලා අවසන් කරනවා.